මානව විද්‍යාව සහ සමාරම්භ වෙන්නේ මානව සම්පත් අභිවර්ධන ආයතනය වෙනුවෙන් අපේ ඇදුරු මඩුල්ල ඒ වගේම අපේ විශේෂ ආරාධිත අමුත්තන් විද්‍යාර්ථීන් සියලු දෙනාම මම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා මෙම සමාරම්භක උළෙලට. උළෙල ආරම්භ කිරීමේදී අපේ න්‍යාය පත්‍රයට අනුව ප්‍රථමයෙන් මම ගෞරවයෙන් ආරාධනා කරනවා අප පාඨමාලා සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සාගර චන්ද්‍රසේකරයන්ට මෙම පාඨමාලාව පිළිබඳව හඳුන්වා දීමට ඔබ සියලු දෙනා පිළිගැනීමට. බොහොම ස්තුතියි අංජලි. ආයුබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක්. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් ඔබ සියලු දෙනාටම තමන්ගේ සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ඔබ මේ සහභාගී සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය මගින් 2020-22 අධ්‍යයන වර්ෂය සඳහා ආරම්භ කිරීමට නියමිත මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය සමගයි. ප්‍රථමයෙන්ම මම මේ මොහොතේ අප සම්බන්ධ වී සිටින මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක සේම කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණ පීඨයේහි ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශයේහි ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය HD කරුණාරත්න මැතිතුමන් මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආයුබෝවන් කියලා පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන අද දින සහභාගී වී සිටින ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා සූදානම් වී සිටින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝචිකිත්සක නීල් ෆර්නෑන්ඩෝ මැතිතුමන්වත් මම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා ආයුබෝවන් සර්. එසේම අපේ ආරම්භයේ සිටම අපගේ වැඩසටහන් සඳහා සහභාගී වෙමින් අපට අනුග්‍රහය දක්වනු ලබන අද විශේෂිත දේශනයක් සිදු කරනු ලබන ඔබ සියලු දෙනාම දන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මැතිතුමන්වත් මම ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ මොහොතට පිළිගනු ලබනවා. ඒ වගේම මෙම පාඨමාලාව පවත්වාගෙන යාම සඳහා ආරම්භයේ සිටම අප හා සම්බන්ධ වී සිටින විශාල කතිකාචාර්ය මහත්මීන් පිරිසක් මම ඒ සියලු දෙනාමත් මේ මොහොතේදී තමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. එසේම මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යයන පරිපාලන ඇතුළු සියලුම දෙනාමත් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. විශේෂයෙන් අද දින මානව සම්පත් අභිවර්ධන ආයතනය පිළිබඳ විශ්වාසය තබමින් තම අධ්‍යයන කටයුතු සඳහා අප හා සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාමත් මේ පාඨමාලාව සඳහා ඉතාමත් ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඔබ සියලු දෙනාම දන්නවා කාලීන වැදගත්කමක් තිබෙන ඒ වගේම සමාජයට කිසියම් වූ සේවයක් කළ හැකි වෘත්තිමය වශයෙන් ගත්තොත් මම හිතන්නේ ඔක්කොම තේරෙනවා වඩාත් හොඳයි. මේ දෙනාගේම මයික් ඔෆ් කරමු. කාලීනව ගත්තොත් ඉතාමත් වැදගත් වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට අද දින 2020-22 ආරම්භක දවසේදීම මේ සූදානම් වන්නේ. අප සියලු දෙනාම දන්නවා විශේෂයෙන් ගත්තොත් වර්තමානයේ වන විට මේ කාර්මික සහ කාර්යබහුල සමාජ ජීවිතය තුළ අප විවිධ ආකාරයෙන් මානසික අපහසුතාවයන් වලට මුහුණ දෙමින් සිටිනවා. ඒක කිසිම කාලයකදී නොවැළැක්විය හැකි කාරණාවක්. නමුත් අපි දන්නවා ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ කියන මානසික අසමතුලිතතාවයන් එමත් නැත්නම් අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා න්‍යායාත්මකව ඔප්පු කරන ලද ක්‍රමවේදයන් වර්තමානය වෙනකොට විශේෂයෙන් ලෝකයේ බොහෝ රටවල ඉතාමත් ඵලදායී ලෙස භාවිතා කරමින් සිටිනවා.
මේ නිසා අපි දැනට වසර කීපයකට කලින් මේ ආරම්භ කරන ලද වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වන්නේ සමාජයේ මෙවැනි අවස්ථාවන් මගහරවා ගැනීම සඳහා කිසියම් වූ පිරිසක් සූදානම් කරවීම. මෙතනදී මේ පාඨමාලාව සැලසුම් කරලා තිබෙන්නේ ඇත්තටම ඒ කියන්නේ න්‍යායාත්මක දැනුම එක පැත්තකින් ලබා දීම, නමුත් න්‍යායාත්මක දැනුමට වඩා එතනින් ඔබට ගොස් මේ අප ලබා ගන්නා වූ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික කුසලතාවයන් සම්මිශ්‍රණය කරලා ඒ තුලින් කොහොමද සමාජයට අවශ්‍ය කරන පරිපූර්ණ උපදේශකවරයෙකු බිහි කරන්නේ කොහොමද කියන එක. ඔබ දන්නවා වර්තමාන සමාජය තුළ විවිධ පුද්ගලයන් සමහර විට න්‍යායාත්මක හෝ එහෙමත් නැත්නම් එවන් වූ පසුබිමකින් තොරව විවිධ ආකාරයෙන් මනෝවිද්‍යා උපදේශන ආයතන පවත්වාගෙන යමින් සිටිනවා. ඒ මම හිතනවා ඉදිරියේදී එසේ සිදු නොවේවි කියන එක සහ එකක්. දෙවෙනි කාරණාව අප සියලු දෙනාම දන්නවා අපි මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ. වෙනත් වෘත්තියකට වඩා මෙහි තියෙන විශේෂත්වය ඒකයි. සහ අනිත් පැත්තෙන් මිනිසුන්ට අපහසුතාවයක් මානසික අපහසුතාවයක් ඇති වුණු අවස්ථාවක තමයි අපි මේ දේ සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට සමාජ වගකීමක් තියෙනවා අපි නිවැරදි ආකාරයෙන් මේ ක්‍රමවේදයන් භාවිතා නොකරොත් එය ඉතාමත් සමාජයට සිදු කරනු ලබන හානියක්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නට ඕන කොයි ආකාරයෙන්ද අපි එක පැත්තකින් න්‍යායාත්මක දැනුම ලබා ගන්නේ සහ අනිත් පැත්තෙන් අපි න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික වශයෙන් භාවිතා කරන්නේ කොහොමද කියන එක අපි නිවැරදි විදිහට තේරුම් ගන්නට ඕන. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ඔබ බැලුවොත් අපි ආරම්භ කළ දවසේ සිට අද දක්වා මෙම පාඨමාලාව සඳහා විශාල වශයෙන් සිසුන්ගේ ඉල්ලුමක් තිබෙනවා. අපිට සියලු දෙනාම ඒ කියන්නේ සුදුසුකම් සම්පූර්ණ කරා වුණත් සියලු දෙනාම මදවා ගැනීමට නොහැකි මට්ටමට අද වෙනකොට මේ පාඨමාලාව සඳහා ඉල්ලුමක් ලැබිලා තියෙනවා. එතකොට ඒකට කාරණා කීපයක් බලපානවා. විශේෂයෙන් ගත්තොත් මෙහි තියෙන කන්ටෙන්ට් එක අපි සකස් කරලා තියෙන ආකාරය, අනිත් පැත්තෙන් පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය සහ මෙහි තියෙන සමාජයට තියෙන මෙහි වැදගත්කම මේ කියන කාරණාවන් ගොඩක් එකිනෙකාට වෙනත් වූ ආකාරයෙන් බලපෑම් කරනවා වෙන්නට පුළුවන්. නමුත් විශේෂයෙන් ගත්තොත් විශාල කාරණාවන් රැසක් මේ සඳහා බලපෑම් කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඔබ මේ අද සහභාගී වෙන මෙම පාඨමාලාව ඉදිරියේදී ඔබට සමාජයට මෙහෙයක් කිරීම සඳහා භාවිතා කිරීමේ හැකියාවක් ඔබට තිබෙනවයි කියන එක. සහ අනිත් පැත්තෙන් මෙම වෘත්තිය අනිකුත් වෘත්තීන් වලට වඩා වෙනස් වෙන්නේ ඇත්තටම මේක ව්‍යාපාරයක් හැටියට නැත්නම් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කරනු ලබන දෙයක් නෙවෙයි. මොකද මම දන්නවා මෙතනදී ගොඩක් අපි සමුක සාකච්ඡාවලදී නැත්නම් ඉන්ටර්වල්දී අපිට දැක්ක දෙයක් තමයි මෙතනින් වැඩි දෙනෙක් මේ පාඨමාලාව කරන්නේ මෙමගින් තමන්ගේ වෘත්තීය ජීවිතය සකස් කර ගන්නවට වඩා සමාජයට කිසියම් වූ සේවාවක් ඉටු කිරීම කියන කාරණාව පදනම් කරගෙන. ඒක ඉතාමත් වැදගත් කාරණාවක් සහ අනිත් පැත්තෙන් ඔබ එය නිවැරදි ආකාරයෙන් සමාජයට ලබා දීම කියන එක බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඔබ නිවැරදි තීරීමක් සිදු කරලා තිබෙනවා. ඔබට කනගාටු වෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. මේ වසර අවසානයේ වෙන විට ඔබ එක පැත්තකින් අප ආයතනය තෝරා ගැනීම සම්බන්ධයෙන් ඊළඟට මේ සම්බන්ධයෙන් මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ඔබ වසර අවසාන වන විට තේරුම් ගනීවි
මේ වසරක කාලය තුළ ඔබ කිසියම් වූ යමක් ඉගෙනගෙන තිබෙනවා. ඒ තුළින් ඔබේ ජීවිතය අනිවාර්යයෙන්ම කිසියම් වූ වෙනසකට ලක් වෙනවා. ඔබ සිතන ආකාරය, ඔබේ ආකල්ප, ඔබේ හැසිරීම මේ අධ්‍යාපන ක්‍රමය තුළ වසර අවසානයේදී ඔබටම ආපස්සට හැරිලා බලන්නට පුළුවන් ඒ වෙනස්කම් සිදු වෙලා තියෙනවද කියන එක. ඉතින් ඒ දේ මට විශ්වාසයක් තිබෙනවා පසුගිය වසරවල අපි කරන ලද සිසුන්ගේ අදහස් විමසීම් සහ ඒවා හරහා අපි දැඩි විදිහට පිළිගන්නවා අපි මේ බලාපොරොත්තු ඉටු වෙනවා කියන එක. අනිත් පැත්තෙන් ඔබට සමාජයට න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමින් යුක්ත පුද්ගලයෙක් හැටියට සේවාව කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒක නිසා මේ ගන්නා ලද තීරණය මම හිතනවා ඉතාමත් නිවැරදි තීරණයක් කියන එක. ඊළඟට මේ පාඨමාලාව සිදු කරගෙන යන ආකාරය සහ මේවා අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන්. මම කෙටියෙන් සඳහන් කරොත් එහෙම මේක වසරක පාඨමාලාවක්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මානව සම්පත් අභිවර්ධන ආයතනයේදී මෑත කාලයේ සිට සියලුම ප්‍රෝග්‍රෑම්ස් නැත්නම් වැඩසටහන් ඉතාමත් ඒ අපි කියන කාලය තුල අවසන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ සියල්ලක්ම සිදු වෙමින් පවතිනවා. එයින් අදහස් වෙන්නේ ඔබට 2022 අවසාන වන විට මේ පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි අපි පහුගිය කාලයේදී විවිධ ප්‍රශ්න තිබුණත් අපිට ෆිසිකලි හම්බ වෙන්න තිබෙනවා නම් වඩාත් හොඳයි. අපි සියලු දෙනාම ඒට කැමැත්තෙන් සිටිනවා. නමුත් අපිට ඒක කරන්නට බැරි නම් ඊළඟ විකල්පයට අපිට යන්නට වෙනවා. ඉතින් මේ නිසා අපේ පසුගිය කාලය තුල කිසිදු ප්‍රෝග්‍රෑම් එකක් මේ කොරෝනා ව්‍යසනය නිසා කියලා අපි අතපසු කරලා නැහැ, අතපසු වෙලා නැහැ. යම් යම් සීමාවන් තුල ඉඳගෙන අපි සියල්ලක්ම මේ වෙනකොට පවත්වාගෙන යනවා. ඒක මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක්. ප්‍රතිඵල නිකුත් කිරීම සහ කාලයට අනුව අපි ප්‍රෝග්‍රෑම් අවසන් කිරීම මේ වගේ දේවල්. සහ අනිත් පැත්තට මේ Zoom තාක්ෂණය හරහා සිදු කරන මේ වැඩසටහනොත් අද වෙනකොට යම් සාර්ථක මට්ටමකට ආරම්භයකට වඩා ඇවිල්ලා තිබෙනවා. මොකද ඔබ සහ ගුරුවරු සියලු දෙනාම මේ සඳහා දක්වන උනන්දුව සහ එය ඉගෙන ගැනීම හරහා භාවිතා කිරීම තුළ යම් සාර්ථකත්වයක් දක්වනවා. මොකද මෙහි තියෙන තාක්ෂණික ක්‍රමවේද ඉගෙන ගැනීම තුළින් සිසුන්ගේ සහභාගීත්වය කියන එක අපි යොදා ගැනීම විවිධ ක්‍රම හරහා සිදු කරනවා. ඒක නිසා මම හිතනවා මේ පාඨමාලාව අපිට කාලයක් මේ ක්‍රමයට මාර්ගගත ක්‍රමයට යන්න සිද්ධ වෙයි. නමුත් අපිට විශ්වවිද්‍යාලයෙන් සහ ඒ අවශ්‍ය අනුමැතිය ලැබුණු ගමන්ම අපි ඔබව ප්‍රායෝගික පුහුණු පාඨමාලාවන් සඳහා සහ අනෙකුත් දේශන සඳහා ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ තීරණය වෙන්නේ අනිවාර්යයෙන්ම රටේ පවතින තත්ත්වයේ සහ ඒක ඔබ සියලු දෙනාම දන්නා කාරණාවක්. අනුව තමයි ඒ තීරණය වෙන්නේ. ඉතින් මම වැඩි කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉදිරියේදී අපිට අවස්ථාව තියෙනවා සාකච්ඡා කරන්නට, මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්නට. මේ සියලුම දේවල් අපිට ඉදිරියේදී කරන්නට පුළුවන්. විශේෂයෙන් ගත්තොත් එහෙම අපි මේක සෙමෙස්ටර් දෙකක් යටතේ පවත්වන්නේ. විභාග දෙකක් තියෙනවා මාස 6ට අවුරුද්ද ඇතුළත. මොඩියුල් 10කින් සමන්විත වෙනවා. මොඩියුල් 5ක් පළවෙනි සෙමෙස්ටර් එකේ සහ දෙවෙනි සෙමෙස්ටර් එකේ අනිකුත් 5. සහ අනිවාර්ය දෙයක් තමයි ඔබේ සහභාගීත්වය කියන එක. අපි කියනවා දැන් විශේෂයෙන් ඔන්ලයින් අපි දන්නේ නැහැ ඇත්තටම ඔබ මේකට ලොග් වෙලා මොකද්ද කරන්නේ කියන එක. නමුත් එකක් මට කියන්න ඕන, විශේෂයෙන් ගත්තොත් අනිකුත් පාඨමාලාවන් වලට වඩා මෙහි තියෙන වැදගත්කම සහ සහභාගී නොවුනොත් සිදුවෙන බරපතලතාවය තමයි ඔබ සහතිකයේ පමණක් අවසානයේ අරගෙන පිටවේවි දැනුම ලබා ගන්නේ නැතුව. ඉතින් අද වෙනකොට ඔබට අවශ්‍ය කරන මේ න්‍යායාත්මක තොරතුරු ඔබට ලබා ගන්නට පුළුවන් අන්තර්ජාලය හරහා විශාල වශයෙන් ඔබට ඒ සියලු දේවල් තියෙනවා. නමුත් සාකච්ඡා කිරීම සහ විසඳා ගැනීම, තමන්ට අපහසු දේවල්
ප්‍රශ්න කිරීම මේවට අවස්ථාව නැහැ. එතකොට ඒ නිසා අපි මූලික වශයෙන්ම මෙම පාඨමාලාවෙන් බලාපොරොත්තු වෙනවා ඔබේ සහභාගීත්වය කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් සහභාගී වුණත් අපි කියන ඇක්ටිව් පාර්ටිසිපේෂන් කියන එක අතිශයින්ම වැදගත්. ඒ අපි මිනුම් කිරීම සඳහා යම් ක්‍රමවේදයන් හඳුන්වා දීලා තියෙනවා. අපි ඒවා ඉස්සරහට සාකච්ඡා කරනවා. ඒක නිසා කාර්යක්ෂම සහ ඇක්ටිව් ආකාරයෙන් මේ සහභාගී වෙලා මේ පාඨමාලාව පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත් වෙනවා. අවසාන වශයෙන් මම ඔබෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙම වසර ඇතුළත මේ කියන ඇක්ටිව් පාර්ටිසිපේෂන් හරහා ඔබට ලබා ගන්නට පුළුවන් උපරිම දැනුම කුසලතාවයන් මෙම පාඨමාලාව හරහා ලබා ගැනීම සහ එමගින් සමාජයට සේවයක් කිරීමේ හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව සමග මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සාගර චන්ද්‍රසේකරයන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඊළඟට අප මේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අපත් සමග මේ වෙලාවේ සම්බන්ධ වෙලා සිටින මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මැතිතුමාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා සභාව අමතන්නට. සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඊටාම සන්තෝෂ දවසක්. ඔබ හොඳ තෝරා ගැනීමක් කරලා තියෙන දවසක්. විශේෂයෙන්ම අද දින මේ ආරම්භක දිනය තීරණය කළ සහ ක්‍රියාත්මක කළ ආචාර්ය සාගර චන්ද්‍රසේකර මහතාගෙන්ද ඒ වගේම අපේ මේ අද දිනේ අර්ථවත් කිරීම සඳහා ඔබට දේශනයක් කිරීමට ඉදිරිපත්ව සිටින මා මිත්‍ර මහාචාර්ය වරුන්ගෙන්ද අවසරයි. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මයා මේ වැඩසටහනේ අපිත් එක්ක නිතර සම්බන්ධ වෙන මහත්මයෙක්. ඒ වගේම ආචාර්ය නීල් මහත්මයා මේ වැඩසටහනේ කතිකාචාර්යවරයෙක් හැටියට සේවය කරනවා. ඉතින් මම ඇත්තටම ආරාධිතයෙක් පමණයි. නමුත් මේ වෙන විට මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ධූරය දරනවා. ඇත්තටම ඔබ හොඳ තෝරා ගැනීමක් කරලා තියෙනවා. මාව මං හිතන්නේ by training I am an economist. මම ආර්ථික විද්‍යාඥයෙක් හැටියට තමයි මගේ පුහුණුව ලැබුවේ. නමුත් මෑත කාලයේදී මේ මනෝවිද්‍යාව සහ ආර්ථික විද්‍යාව කියන දෙක එකට සම්බන්ධ කරලා ලෝකයේ බොහෝ පොතපත පළ වෙන යුගයක්. උදාහරණයක් හැටියට මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ මනෝවිද්‍යාව කියන එක ඉතාම අවශ්‍යයි. මොකද අපි කවර වෘත්තියක් කළත් කවර ආකාරයේ විශේෂඥ වුණත් අපි ඒක යොදාගත යුත්තේ ජීවත් වන සමාජය තුළ. ඉතින් ඒ නිසා ඒවයේ ඇතිවන පොඩි වෙනසකින් ඇතැම් වෙලාවට අපි කරන කුඩා වෙනසකින් ලැබෙන ප්‍රතිඵල ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම හිතනවා මෙතනදී වැදගත් වන කාරණය තමයි අපි මේ වෙනස කරන්න සූදානම්ද කියන කටයුත්ත ඉතාම වැදගත් වෙනවා. මොකද ඔබ මේ විෂය තෝරාගෙන තියෙන්නේ මං හිතන්නේ මේ වෙනස කිරීම සඳහා. ඒ කියන්නේ ඔබ වෙන වෘත්තීයක නියැලේ සිටියත් වෙන විශේෂීකරණයක් කළත් ඔබට තේරෙනවා මේ වැනි විෂයක් මනෝවිද්‍යාව වගේ විෂයක් කිරීම තුලින් ලොකු වෙනසක් කරන්නට පුළුවන්. මම හොඳ උදාහරණයක් මේකට මම දෙන්නම්. දැන් මේ මනෝවිද්‍යාව සහ ආර්ථික විද්‍යාව කියන විෂයන් දෙක එකතු කරලා ලෝකයේ බිහි වුණා සංකල්පයක් නජ් කියලා. නජ් කියන එක ඔබ අහලා ඇති 2017 වර්ෂයේදී ආර්ථික විද්‍යාව නොබෙල් ත්‍යාගය ලැබුවේ ඒ රිචඩ් තලේ කියන මහාචාර්යවරයා මේ නජ් කියන සංකල්පය. ඒ කියන්නේ මම ඉතා කෙටියෙන් කිව්වොත් අපේ පාසලක පෙර පාසලක තියෙන ආපන ශාලාවක ආහාර කොහොමද තියෙන පිළිවෙල මොකක්ද කියන එක පිළිබඳ මනෝවිද්‍යාව සහ ආර්ථික විද්‍යාව ඇසුරෙන් ඔහු පරීක්ෂණ කළා. ඔහුට ඔප්පු කරගන්න පුළුවන් වුණා මේ පෙර පාසලේ ආපන ශාලාවේ ඒ ආහාර තියෙන පිළිවෙල වෙනස් කිරීම තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර පුරුදු වෙනස් කරන්න පුළුවන්.
ඒ වගේම රටේ සෞඛ්‍ය වියදම අඩු කරන්න පුළුවන්, ජනතාවගේ ජීවන තත්ත්වයට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපි හිතන්නේ නෑ ආපන ශාලාවක ආහාර තියෙන අනුපිළිවෙල වෙනස් කිරීම තුලින් අපිට පුළුවන් කියලා ඒ වගේ එකක් අත් කරගන්න. ආර්ථික විද්‍යාඥයෙක් පමණක් නම් කවදාවත් හිතන්නේ නෑ. වඩා ලාභදායී ආහාරය ඉක්මනට විකුණන්න තමයි හිතන්නේ. ඉතින් නමුත් ඒක වෙනස් කිරීම තුලින් පෙර පාසලේ වෙනස් කිරීම තුලින් මුළු ඇමරිකා එක්සත් ජනපදයේම බලපෑමක් කරන්න පුළුවන් කියලා සොයාගත්ත හින්දා තමයි ඔහුට මේ behavioral economics කියන එකට, ඒ කියන්නේ අපි කතා කරන මනෝවිද්‍යාව සහ ආර්ථික විද්‍යාව කියන දෙක එකතු කරලා හදපු අලුත් විෂයට ආචාර්ය උපාධියක් ලැබුණේ. ඉතින් මේ නොබෙල් ත්‍යාගය ලැබුණේ. ඉතින් මම මෙතනදී පැහැදිලි කරන්න ඔබට හදන්නේ අපි කවර විෂය ධාරාවක් විශේෂීකරණය කළත් මේ මනෝවිද්‍යාවේ අපට උගන්වන දේවල් තුලින් අපේ එදිනෙදා කරන වැඩ ඊටාම පොඩ්ඩක් වෙනස් කිරීම තුලින් ලැබෙන ප්‍රතිවිපාක ඉතා විශාලයි. ලැබෙන ප්‍රතිඵල ඉතා විශාලයි. දැනුවත් කිරීම අපිට කරන්නට පුළුවන්. ඒ නිසා ඔබ මම හිතනවා මේ අවුරුද්දේ වසර 2022 අවුරුද්දේ ඉතාම හොඳ තෝරා ගැනීමක් කරලා තියෙන්නේ. අපිට ජීවිතයට අත්‍යවශ්‍ය වන විෂයක් ඔබ තෝරාගෙන තියෙනවා. ඔබේ තියෙන ස්පෙෂැලිටි එක, ඔබේ තියෙන විශේෂත්වය, ඔබේ කරන රැකියාව හා ගිහිල්ලා ලොකු වෙනසක් අපිට ඇති කරන්න ඕන. මම හිතනවා ලංකාවෙත් මේ තියෙන තත්ත්වය අපි සියලු දෙනා අර්බුදකාරී තත්ත්වයක ඉන්නේ. අර්බුදවල විවිධ පැතිකඩ තියෙනවා. ආර්ථික අර්බුද, සෞඛ්‍ය අර්බුද, සමාජීය අර්බුද, දේශපාලන අර්බුද. මේ හැම දෙයක් එක්කම තමයි අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙන්නේ. එතකොට ඒ නිසා අපට මෙවැනි සුළු වෙනසක් කිරීම තුළින් සමහර වෙලාවට මේ විශාල ප්‍රතිඵලයකට අපිට යන්න පුළුවන්. නිසා මම හිතනවා මේ මනෝවිද්‍යාව ඇත්තට මම හදාරලා නැහැ. මමත් කිසිම දවසක ඉගෙන ගන්න නැති විෂයක්. නමුත් ආර්ථික විද්‍යාව පොතපත හැදෑරීමේදී මට පැහැදිලි වෙනවා මෑත භාගයේදී ආර්ථික විද්‍යාවට මනෝවිද්‍යාවෙන් ඇති කරලා තියෙන බලපෑම. ඒ වගේම ඔබේ වෘත්තියටත් විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ ආචාර්ය සාගර චන්ද්‍රසේකරයන් කරන මේ උත්සාහය ඔබේ ජීවිතය වෙනස් කරන්නට, ඔබ කරන වැඩපිළිවෙල වෙනස් කිරීමට දායක වෙයි කියලා. මොකද විශේෂයෙන්ම අපි විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලබාගත යුත්තේ අපි විශේෂයෙන්ම අපේ රැකියාවක් ලබා ගැනීම කියන අරමුණින් නෙවෙයි. අපට අපේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් නම් අපි පරිවර්තනයකට ලක් වෙනවා නම් ඒ පාඨමාලාව තුලින් අන්න ඒක තමයි පාඨමාලාවෙන් අපි අපේක්ෂා කරන්නේ. මානව සම්පත් කළමනාකරණ ආයතනය කියන්නේ දැනට අවුරුදු 50කට විතර කාලයක් තුල ලංකාවේ සේවක අධ්‍යාපන ආයතනය කියලා බිහිවෙච්ච ආයතනයක්. ඉතින් වෘත්තීයවල නියැලෙන පුද්ගලයන්ට ඔවුන්ගේ වෘත්තියේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඒක ලබා දීම සඳහා තමයි අපි නිතරම දැනුම, කුසලතාවය, ඒ වගේම ව්‍යවසායකත්වය මෙවැනි දේවල් ලබා දීමට අපි උත්සාහ දරන්නේ. නිසා අපි ගාව විශේෂ වූ පාඨමාලා රාශියක් තියෙනවා. ඒ අතරින් ඉතාමත්ම වැදගත් වෙන පාඨමාලාවක් තමයි මේ මනෝවිද්‍යාව උපදේශනය පිළිබඳ පාඨමාලාව. මේ පාඨමාලාවට විශාල ඉල්ලුමක් රට තුල තියෙනවා. අපිට දැනෙනවා දැන් හැම වර්ෂයෙන් වර්ෂය ළමයි සංඛ්‍යාව වැඩි වෙන එකත්, ඒ වගේම ආරම්භ කිරීම පිළිබඳ විවිධ දෙනා සිතන නිසා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබ ඉතා හොඳ තෝරා ගැනීමක් කළා. 2022ට පිය නගන මේ අවුරුද්දේ ඔබ හොඳ මාර්ගයක් තෝරගෙන තියෙන්නේ. උපරිම ප්‍රතිඵල මේ කාලය තුල ලබා ගැනීම සඳහා මේ වැඩසටහන හා බද්ධ වෙලා ඔබේ ආචාර්යවරු, ඔබේ සම්බන්ධීකාරක මේ හැම දෙනා එක්කම සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාලයේ තියෙන පවතින නීති රීති, පවතින බයිලෝස් කියලා අපි කියන අතිරේක නීති, මේවට අනුකූලව ඔබ සියලුම ජයග්‍රහණ අත්කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කිරීමෙන් මා නතර වෙනවා. ස්තුතියි මට ආරාධනය කිරීම පිළිබඳව. මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී කරුණාරත්න මැතිතුමන්ට. මානව සම්පත් අභිවර්ධන ආයතනය විසින් මෙලෙස සංවිධානය කරනු ලබන මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව මොන වගේ එකක්ද, ඒ වගේම මෙතනදී සිද්ධ වෙන්නේ මොකක්ද, මානව සම්පත් අභිවර්ධන ආයතනය කියලා සමහර විට ඔබ අහලා තිබ්බට මේක මොන වගේ තැනක්ද, මේක ආචාර්ය මණ්ඩලය කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔබට සරලව අර්ථකථනයක් ලබා දෙන්න වීඩියෝ මාධ්‍යයෙන් සැකසුණු වාර්තා වැඩසටහනක් තිබෙනවා. මා සූදානම් දැන් ඒ සඳහා යමු.
කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය කියන්නේ මොකක්ද? මේ පරිසරය, මේ වපසරිය, මේ සියලු දේ පිළිබඳව ඔබට යම් තාක් දුරට අවබෝධයක් ලැබෙන්නට ඇති එම වාර්තා වැඩසටහන නිසා මම ඊළඟට න්‍යාය පත්‍රයට අනුව ආරාධනා කරන්නට සූදානම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මැතිතුමන්ට අද සභාව අමතන්නට. අයිබෝවන් සුබ උදෑසනක් වේවා සුබ නව වසරක් වේවා ඔබ සැමට ජේෂ්ඨ මහාචාර්ය කරුණාරත්න විද්වතානනි මෙම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂතුමා ඒ වගේම ආචාර්ය සාගර චන්ද්‍රසේකර දුතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ ආචාර්ය බවතුන්ගේ අවසරයි රැස්ව සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවනි විද්‍යාර්ථීනි සමහරලාට අපේ ආචාර්ය නීල් ප්‍රනාන්දු විශේෂඥ වෛද්‍යතුමා සම්බන්ධ වෙලා ඇති එතුමා ඉන්නවා ආදරෙන් එතුමා ඉන්නවා සුබ පතනවා නව වසරට අද බොහෝ දෙනා උදේ කිරිබත් කාලා පුළුවන් විදිහට දිලිඳු ගෙදරක පවා මොනවා හරි ඒ වගේ අලුත් දෙයක් බත් ටිකක් හරි පිසගෙන කාලා අද වෙන වෙන දේ බෞද්ධ පන්සල්ලයි කිතුණු අය පල්ලියයි හින්දු අය කෝවිල්ලයි අනිත් අය මුස්ලිම් සහෝදරයෝ පල්ලියට යයි සමහරු විනෝද චාරිකායයි නමුත් අද අපි මේ උදේ 10 ඉඳලා පෙළ ගැහුනේ ඊටම වැදගත් ක්‍රියාවක සමාජ විද්‍යාවේ තියෙනවානේ මාතෘකා දෙක work and leisure කියලා. leisure කියන්නේ විවේකය. work කියන්නේ වැඩ කිරීම. ඉතින් අපි ධෛර්යයෙන්, වීරියෙන්, ශක්තියෙන්, උත්සාහයෙන් වැඩ කරන්නට ඕනේ. මේ තියෙන අඳුරු අගාධයෙන් ගොඩ එන්නට නම්. අපේ සංස්කෘතියේ තියෙනවා සූර වීර ධීර කියලා වචන තුනක්. සූර කියන්නේ කුදුමහත් කටයුතු වල නිරත වීමේ හුරු බොහෝ ටිකක්. පුංචි පුංචි දේ ලොකු දේ කරන්න පුළුවන් ශක්තිය. වීර කියන්නේ නිර්භය වීම. ජීවිතයට ලෝකයට නිර්භයව මුහුණ දෙන එක ගැටලු අභියෝග වලට මුහුණ දෙන එක තමයි එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ. ධීර කියලා කියන්නේ ප්‍රඥාවන්ත භාවය. නුවණ අපේ සංස්කෘතියේ හැටියට ගුණයයි මුල් වෙන්නේ. virtues කියන ගුණ නැන. ගුණය නැතුව නුවණින් වැඩකුත් නැහැ. නුවණ ප්‍රඥාව තිබිලා වැඩකුත් නැහැ. ඒක විතරක් තිබිලා වැඩක් නැහැ. ගුණය නැත්නම් ගුණ විතරක් තිබිලා වැඩක් නැහැ. නුවණ නැත්නම්. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව මිනිස්සුયો කියලා කියන්නේ සත්තු జాතියක්. මානව විද්‍යාව ඉගෙන ගන්න අය හැටියට අපි ඇන්ත්‍රොපොලොජි කියන විෂයේදී මේක සම්බන්ධ වෙනවා. අපේ විෂයට මම සමාජ විද්‍යාව සෝෂියොලොජි වලට සම්බන්ධ කෙනෙක්. ඔබට වරින් වර හමු වෙයි මේ පාඨමාලාවේදී. කලක ඉඳලා ආචාර්ය සාගර මහත්මයාලගේ ආරාධනෙන් අපි විවිධ විදිහට සම්බන්ධ වුණා. මේ එතකොට ඒ වෙයිදී කතා කරන සංස්කෘතිය ගැන. මිනිස් ජීවිත පිළිබඳ මානව විද්‍යාව විශේෂයෙන් ජීව විද්‍යාවේදීත් කියන්නේ මිනිස්සු සත්තු జాතියක් කියලා.
ඒ සතා දෙපා සතා ඒ පයින් ගමන් කරනකොට පාද දෙකයි. දෙපාවා කියලාත් කියනවා. ඒ සතා ගමන් කරන්නේ පොළොවට සිරස්ව. ඇස් තියෙන දුර බලන්න, පාද තියෙන ඇවිදින්න. අනිත් සියලු සත්තු ගමන් කරන්නේ පොළොවට තිරස් අතට. සමාන්තරව. එබැවින් ඒ සත්තු සිව්පා, අපා, බහුපා කියන සතුන් ඔක්කොටම කියනවා තිරස්චීන සත්තු කියලා. ඉතින් මේ තිරස්චීන ලෝකේ මිනිස්සයා වෙනස් වෙනවා. මිනිස්සු යෝනි උපදින සත්තු බුද්ධිමත් ප්‍රඥාවන්ත ගමනක් කියන්නේ ශිෂ්ටාචාර සංස්කෘතීන් හදන්න පුළුවන් එකම සත්‍යය. අනිත් සියලු සතුන් ඒක කරන්න බෑ. එබැවින් තිරස්චීන කියලා, තිරිසන් කියලා කියනවා. පොළොවට තිරස්ව ගමන් කරන හින්දා හොරිසොන්ටල්. අපි vertical. ඒ විදිහටයි විග්‍රහ කරන්නේ. ඉතින් මිනිස්සු වන අපි බුදුදහමේ නම් කියනවා මනස උස්සන්නතාවය මනුස්සා. මනස දියුණු කරගන්න පුළුවන් එකම සත්‍යය. මනස හුඟක් ප්‍රබලයි මුල් වෙනවා හැම කටයුත්තකදීම. දැන් මේ පහුගිය කාල පරිච්ඡේදයේ අපිට නිරන්තරයෙන් පෙනුණා මේ විපත්තිකර ස්වභාවයන්, ස්වාභාවික විපත්, ආර්ථික ප්‍රශ්න නොඑක් දේවල් හින්දා ඇලවැටිලා තියෙනවා මනුස්ස ස්වභාවය. අමතක වීම වෙනවා. ශෝකයෙන්, දුකෙන්, බියෙන් බර වෙලා ජීවත් වෙන්න සන්තෝෂයක් නැහැ. ඉතින් මේ සතුට තමයි ප්ලෙෂර් කියන එක, ප්‍රහර්ෂය, සතුට, සොම්නස තමයි මූලික වෙන්නේ ජීවිතේ. මේක ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව බොහෝ මේ උදාහරණ, දේශන, ධර්ම, ශාස්ත්‍ර, විද්‍යාවල කතා කරනවා. ඉතින් ඔබ පිවිසෙන්නේ මනෝවිද්‍යාව පැත්තට. එතකොට මේ මනෝවිද්‍යා අංශයේදී සයිකොලොජි වලදී කවුන්සලින් පැත්ත උපදේශනය. උපදේශ දීම නෙමෙයි එතනදී බලාපොරොත්තු වෙන්නේ ගැඹුරු අර්ථදායි අවබෝධයක් එක්ක යන ගමනක්. මේ ගමනට පෙළ ගැහෙන. හැබැයි උපදේශ සාහිත්‍යයක් තියෙනවා ලංකාවෙත් ලෝකෙ. උදාහරණ වශයෙන් අපේ රටේ ලෝ වැඩ සංගරා, සිරිත් මල්දම, ලෝකෝපකාරය, සුභාෂිත වගේ පොත්. තිරුක්කුරල් කියන පොත ඊයේ පෙරේදා සිංහලට නැගුවා දෙමළ භාෂාවේ. විශිෂ්ට ග්‍රන්ථයක්. ධම්මපදය, භගවත් ගීතා මේවායේ තියෙනවා. ඊළඟට හිතෝපදේශය වගේ පොත්. ඊළඟට ශතක පොත්. ශතක කියන්නේ 100ක්. පද්‍ය verses 100ක් තියෙනවා. ඒවා ශූර ශතක, ප්‍රත්‍ය ශතක, අනුරුද්ධ ශතක, නීති ශතක, ශෘංගාර ශතක, වෛරාග්‍ය ශතක අනාදි වශයෙන්. මේ හැම එකකම මේවා කියවද්දී සාහිත්‍ය ඇසුරු කරද්දී අපිට එක්තරා චිකිත්සාවක් ලැබෙනවා. ප්‍රතිකාරයක්. දැන් හොඳ පොත් කියවනකොට පුස්තක චිකිත්සාව කියලා වචනයක්, සංකල්පයක් හදන් තියෙනවා. බිබ්ලියෝതെරපි. ඊටාම හොඳ සංගීතය අහනකොට ඒකට කියන්නේ ආර්ට් මියුසික්. වචන නැති හොඳ සංගීතය, වචන ඇති හොඳ ගීත අහනකොට ඒකට කියන සුභාවිත ගීත අහනවා කියලා. වචන නැති සංගීතයට කියන්නේ ආර්ට් මියුසික් කියලා. නිහඬව අපි ඉන්නකොට තැම්පත් වෙලා ඊටාම සිත කයට ලැබෙන සුවය අපමණයි. සුභාදහමට ගියාම සුභාදහමෙන් අපිට චිකිත්සාවල් ලැබෙනවා. චිත්‍ර දිහා බලනකොට ලැබෙනවා. ධර්මය අහනකොට ලැබෙනවා. කවර ආගමක වුණත්. එතකොට ජලයේ ගිලිලා ඉන්නකොට, පීනනකොට ජලයෙන් ලැබෙන ප්‍රතිකාරය. සුවඳ වලින් ඇරෝමා තෙරපි අපිට ප්‍රතිකාරයක් ලැබෙනවා. සුවයක්. ඒ වගේම පාට දිහා බලනකොට, මූදු වෙරළට ගිහිල්ලා මූද දිහා බලන් ඉන්නකොට, කඳු වැටි දිහා බලනකොට වගේ. ඊළඟට බොම්මගෙන ශෝකයෙන් ඉන්නේ නැතුව hina වෙන්නේ. උදේ පාන්දර කැඩපත ඉදිරියට ගිහිල්ලා තමන් සමග hina වීම කරනවා කියලා අජාන බ්‍රහ්මවංශ හාමුදුරුවෝ හැමදාම දේශනවලදී කියලා තියෙනවා. මමත් අහලා තියෙනවා. hina වුණාම මේ මූණේ තියෙන තද ගතිය නැති වෙලා බොහොම පහසුවක් දැනෙනවා. ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යතුමා නීල් නන්දු එතුමා අතුරු ඔබේ ආචාර මහාචාර්යවරුන් කියලා දෙයි. hina වෙන්න බැරි නම් ලොකු ප්‍රශ්නයක්. සිනහව ප්‍රතිකාරයක්. ওই විදිහට රාශියක් තියෙනවා. අපට අපිට උදව් කරන්න පුළුවන් වෙයි අපටත් ඒ වගේම අනිත් අයට. විකාර හේතව සති වික්‍රියන්ති කියලා සංස්කෘත ශ්ලෝකයක කියනවා. මේ ඔළුව අවුල් වෙන වෙලාවට, හිස අවුල් වෙන, බියවුල් වෙන අවස්ථාවලදී අවුල් බියවුල් නොවී සිටින්නට කෙනෙකුට පුළුවන් නම් ඒ තමයි ප්‍රඥාවන්තයා කියලා ඒ සංස්කෘත පාඨයේ උගන්වලා තියෙනවා. ඉන්දියාවෙන් ආපු කියමනක් තමයි සම්භාෂා පවත්වනු කියලා. අපි මේ කරන්නේ සම්භාෂාව.
නොදන්නා දේ දැන ගැනීමටත් දන්නා දේ සැකහැර දැන ගැනීමටත් සම්භාෂා පවත්තුන්. නොදන්නා දේ දැන ගැනීමටත් දන්නා දේ සැකහැර දැන ගැනීමටත් සම්භාෂා පවත්තුන්. ඊළඟට බුදුදහමේ අංගුස්තර නිකායේ තියෙනවා එක ලස්සන පාඩයක් අත්තහිත පරහිත කියලා. අත්තජ්ජාසය පරජ්ජාසය. ඊට වැදගත් පණිවිඩයක් දෙනවා කවර ආගමක වුණත් මේක ක්‍රියාවට රැංගිලා තියෙනවා. අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා බයිබලේ හිතුණු සංස්කෘතියේ ජේසුස් ස්වාමීන් උගන්වලා තියෙනවා. ඒකට ඒකම තමයි. මොකද්ද සාහිත්‍යමාගේ දේශනවල තියෙන love all serve all කියලා. හැමෝටම ආදරය කරන්න, හැමෝටම ප්‍රේම කරන්න. අත්ත කියන්නේ තමන් සාධාරණව ධාර්මිකව දියුණු වෙන්න. ඒ දියුණු වීමත් එක්ක අපි හොරවැර මර වංචාවල් නරක දේවල් නොකර දියුණු වෙන එක තමයි එතනදී බලාපොරොත්තු වෙන්නේ. ඕෂෙපොඩෙන් එතකොට ඊළඟට මේ බලාපොරොත්තු වෙනවා පරහිත කියන්නේ පරෝපකාරය. පරෝපකාරය කියලා කියන්නේ අනිත් අයට උදව් කරන එක. ඒ වගේ තමන් දියුණු වෙමින් අනික් අයට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි ශ්‍රේෂ්ඨතම චරිතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන තැන් ගණනාව. අත්තහිත පරහිත. මං හිතන්නේ ඒක පුහුණු වෙන්න ඕන දෙයක්. පුරුදු වෙන්න ඕන දෙයක්. දැනුම ලැබමින් අවබෝධය ලැබමින් ඉතින් මේ පාඨමාලා හදාරනකොට ඔබට තමන් තුළම වෙනසක්. තමන්ගේ සුසමාදර්ශයක්. දැන් අලුත් වචනයක් මේක පැරණි වචනයක් පාවිච්චි කරන ඉංග්‍රීසියෙන් පැරඩයිම් shift එකක් වගේ කියලා. ආකල්ප වෙනස් කරලා නව මිනිස්සෙක් හැටියට අපිට පුළුවන් ද අපේ පෞරුෂය සුයියත්වයේ වගා කරගෙන අපි ගැටලු අභියෝග රාශියකට මුහුණ දෙන්න නිසා කොහොමද නැගී සිටින්න කියන ශක්තිය ලබා ගන්න. අද ලෝකේ අර අපේ අධ්‍යක්ෂතුමා මහාචාර්යතුමාගේ කතාවෙත් මේ ආහාර ගැන කියුණා. ඉතා වැදගත් මේ ෆුඩ් කල්චර් එක මේ ආහාර සංස්කෘතිය ගැන හිතන්න වෙනවා. අපි අපට ආවේනික ආහාර පාන තිබුණු රටක් අපි කඩේට ගිහිල්ලා කඩේ වෙළඳ පොලේ තියෙනව ගෙනල්ලා කනවා ලෙඩ දුක් හැදිලා විශාල වශයෙන් පිළිකා වගේ රෝග හැදිලා විනාශ වෙලා තියෙනවා. ඊට වඩා සෞඛ්‍ය සම්පන්න කායික සහ මානසික ශක්තියෙන් කොහොමද අපි ඉදිරියට යන්නේ කියන එක ගැන ලෝකයේ විද්වතුන් කතා කරනවා. ජපානයේ බෝම්බ වැටිලා 40 ගණන් වල පරමාණු බෝම්බේ නිසා විනාශයටපත් වෙලා තිබුණ වෙලාවේ ජපාන් උගතුන් විශේෂඥ විද්‍යාඥයෝ වෛද්‍යවරු එකතු වෙලා මුලින්ම කළේ අපි ඉගෙනගෙන තියෙන විදිහට කරුණාරත්න මහාචාර්යතුමා ජපානයේ විශේෂඥ ජපාන වේදය ගැන එතුමා කියයි මං කියන එක වැරදි නම් ආහාරය සකස් කිරීම බත් චුට්ටයි ගන්න. පුංචි බත් කෝප්පයක් එක්ක තනකොළ ඇරෙන්න අනිත් හැමදේම දාලා ඒ කාලේ හැටියට හදාගත්තා. වතුර නැහැ, කන්න නැහැ, අඳින්න ඇඳුම් නැහැ. රැකවරණ නැති යුගයක් පහු කළා ජපානයේ නැගිට්ටා. එයි අපිට බැරි වෙලා තියෙන්නේ. සිංගප්පූරුව නැගිට්ටා. අමාතකෙන්. හැබැයි ලෝකෙ පුරාම කොච්චර දියුණු වුණත් කඩා වැටෙන ස්වභාවයක් පේනවා මානසිකව. ඒ නිසා සයිකොලොජිස්ට්ලාට, සයිකියාට්‍රිස්ට්ලාට, කවුන්සලර්ස්ලාට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා මේ අපට වෙන රටවල් වලින් කතා කරන අපේ මිතුරන් වෛද්‍යවරු නීල් ප්‍රනාන්දු මහත්තයා මේවා ගැන කියලා දේවි. විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක මේ කෙයාරින් and ෂෙයාරින් කියන එක ඉතා වැදගත්. බෙදා හදා ගැනීම. වැලියු සිස්ටම් එකක් කියලා තියෙනවා. අපි මේ සමාජ විද්‍යාවේදී මේක කතා කරමු. අදහස්, අයිඩියාස්, වැලියුස් කියන්නේ සාරධර්ම, නෝම්ස් කියන්නේ ප්‍රතිමාන. මෙන්න මේ සරුසාර වැලියු සිස්ටම් එක සාරධර්ම පද්ධතියක් අදහස් එක්ක ජීවිතේ අපිට හැසිරීම වෙනස් කරගෙන අනිත් අය වෙනුවෙන් අපේ ජීවිත අපි පරිත්‍යාග කරමින් පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී යන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය. බර්ට්‍රන් රසල් පඬිතුමා දාර්ශනිකතුමා කියලා තියෙනවා අරගල තුනක් කරනවා කියලා මිනිස්සු. එකක් තමයි සුබාදහමට එරෙහිව කරන අරගල. අනෙක් අරගලය අනිකාට එරෙහිව. Taman නොවන අනිකාට එරෙහිවත් අරගලයක්. අපි මමත්වයෙන් තියෙන්නේ මමංකාරය, අහම්භාවය. මම මගේ කියලානේ හැම එකම යන්නේ. මගේ පිඟාන, මගේ පුටුව, මගේ මේසේ. ඔබ විශ්වවිද්‍යාලයට ආවනම් මේ විද්‍යුත් මාධ්‍යයට ආවේ මේ ප්‍රශ්න හින්දානේ. ඔබ වාඩි වුණා නම් අද එක පුටුවක ඔබ හැමදාම මේ පුටුවම බලාපොරොත්තු වෙයි. මේ මේසෙ ස්ථානීය ආලයක් ඇති. මමත්වයක් ඇති.
ඒක කඩා බින්දගෙන යන්න පුළුවන් කියන පුළුල් පොදු විදිහට දැක්මක් තියෙන කෙනෙක්. එසේ වුණත් රසල් තුමා කියන්නේ සබාදහමට එරෙහිව අවුව වැස්ස හිම නොයෙක් දේවල්ට පීඩාවල්ට එරෙහිව අරගල කරනවා, ආහාරය සකස් කරගන්න අරගල කරනවා, ආරක්ෂාවට අරගල කරනවා, සෞඛ්‍ය තියාගන්න අරගල කරනවා. ඒ වගේම අනිකාට එරෙහිව අරගල කරන අතර තමන්ට එරෙහිවත් අරගලයක් කරනවා. මේක තමයි වැදගත්ම දේ. ඔබට මේ පාඨමාලාව සාධනය කරද්දී දැනගන්න ලැබෙයි. දැන් අපි වගුල් ගෙදරකට ගියාම කැම ಜಾති 14ක් 15ක් 20ක් තියෙනකොට අපි ඔක්කොම කන්න රස තණ්හාවක් එනවා අපිට. සුවඳ දැනෙනවා. මස් මාළු වර්ග බද්ද එක එක ಜಾති තියෙනවා. හැබැයි අපේ සංස්කෘතියේ තියෙනවා දියගොඩ මස් එකට කෑවොත් බඩේ අමාරු හැදේ කියලා. සමහර ෆුඩ් කම්බිනේෂන්ස් තියෙනවා එකට කන්න හොඳ නැහැ. සමහර මස් වර්ග අනුභව කළා කිරි පැණි කන්න නැහැ. එතකොට බඩේ අමාරු පාචනය හැදෙනවා. ඒ අපේ සංස්කෘතික අත්දැකීම්. එතකොට මේවත් එක්ක අපේ ජීවිත කොහොමද ඉදිරියට ආවේ? ආසියාවේ එක විද්‍යාවක්, බටහිර තව විද්‍යාවක් ওই විදිහට තියෙනවා. හැබැයි මේ සියලු දේ අතරේ මිනිස්සයා කියන්නේ මිනිස්සයා. තෘණ වර්ග, සත්තු, ගස්කොළා, පළතුරු ಜಾති, විවිධ ගොඩ ජීවත් වෙන සත්තු වගේම ජලයේ ජීවත් වෙන සත්තු নানা ಜಾතියිති. වාසෙට්ට සූත්‍රයේ උගන්වනවා. හැබැයි මිනිස්සයා උස්මිටිකම් කියලා මේ වාද ભેද හදාගෙන ಜಾති ආගම් කුල ගෝත්‍ර පළාත් රටවල් ભેදත් නිසා විනාශයටපත් වෙගෙන යනවා. ඒ විනාශය නතර කරන්න මිනිස්සුව හැටියට නැගිටින්න ඕනේ. ඒකට උදාර හිතක් අවශ්‍යයි. මනසක්. අන්නේ මනස හදාගෙන අපි ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද? අපි අපම තුල නැගිටීමත් අපි අනිත් අයට උදව් කරන්නේ කොහොමද කියන එකත් මේ පාඨමාලාවේදී ඔබට අදාරන්නට ලැබේ. මම හිතනවා ඊට වඩා මම කතා කළ යුතු නෑ. විශේෂඥ නීල් වෛද්‍යතුමා නීල් ප්‍රාන්ද මහත්මයාගේ ලස්සන කතාවක් ඔබට අහන්න ලැබෙයි. මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ආචාර්ය සාගර චන්ද්‍රසේකර විද්වතාටත් මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කරුණාරත්න අපේ අධ්‍යක්ෂතුමාට ඇතුළු ඒ සීලු කණ්ඩායමට ස්තුතිවන්ත වෙමි. මේ ලැබූ වසර නව වසරේ අපි නැගිටිමු, සංවර්ධනය වෙමු, ඉදිරියටම යමු කියන මේ අදිෂ්ඨානයෙන් ක්‍රියා කරමු කියලා ඔබ හැමට පවසමින් මම නිහඬ වෙනවා. බොහෝ ස්තුතියි. ස්තුතියි මහාචාර්යතුමනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මයාට මානව සම්පත් අභිවර්ධන ආයතනය වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඊළඟට මා ආරාධනා කරන්නට සූදානම් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සායනික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු වෛද්‍යතුමාට සභාව අවතරණය. අයිබෝන් ඔබට මාව ඇහෙනවද? ඇහෙනවා, හොඳට ඇහෙනවා. මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද? පුළුවන් සර්, පුළුවන්. ස්ක්‍රීන් එක පේනවද? පේනවා, පැහැදිලි. හොඳයි. හැමෝටම මුලින්ම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතන්නේ අපි මට ඉස්සෙල්ලා කතා කරපු මහාචාර්ය ප්‍රනීත් ඉතාමත්ම හොඳ තැනකට අපිව ගෙනාවා. විශේෂයෙන් මනෝ උපදේශනය පිළිබඳව වැදගත්ම කාරණය එතුමා ඇත්තම තමන්ගේ මුළු කතාව තුළම ඉදිරිපත් කරා. මේ අපි මිනිස්සුත් එක්ක තමයි වැඩ කරන්නේ. මිනිසත්කම කියන එක තියෙන එහි තියෙන වැදගත්කම සහ එහි තියෙන සාරවත් බව. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. මුල සිටම උපදේශන පාඨමාලාවක නියැලෙන හැම කෙනෙක්ම තමන්ගේ හිතට ධාරණය කර ගැනීම. අපි මේ පාඨමාලාව හදාරන්නේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න. මිනිස්සුන්ගේ සාරවත් බව කොහොමද අපි ඇති කරගන්නේ කියන කාරණය.
ඒ වගේම ඊට පෙර කතා කරපු ඔබගේ මේ පාඨමාලාවේ අධ්‍යක්ෂක හැටියට ක්‍රියා කරන ආචාර්ය සාගර චන්ද්‍රසේකර මහත්මයා ඇත්තම ඔබට කිව්වා මේ උපදේශනයේ තියෙන වැදගත්කම එන්න වැඩි වෙන බව. ඒක ඉතාමත්ම නිවැරදි. මොකද අපිට පේනවා අපේ රටේ තුල උපදේශනය සඳහා සමහර අය මේකට මනෝ උපදේශනය කියලා කියනවා. ඒ සඳහා තියෙන ඉල්ලුම එන්න වැඩි වෙනවා. ඉතින් ඒ සඳහා හේතුකාරකම් තියෙන්න පුළුවන්. මම ඒවට යන්නේ නැහැ. නමුත් ඔබ මේ අද දිනේ සිට හදාරන්න බලාපොරොත්තු වෙන මේ පාඨමාලාවට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ එහි සේවාවට ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් ආචාර්ය සාගර කිව්වා මේ පාඨමාලාවටත් ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. ඊටත් එහා ගිය ලොකු ඉල්ලුමක් තියෙනවා මේ සේවාවට. උපදේශන සේවාවට. ඒ වගේම මේ උපදේශන සේවාව අපි සලකන්නේ මනෝවෘත්තීය වෘත්තික සේවාවක් හැටියට. ඒ කියන්නේ මේ උපදේශන පාඨමාලාව සාර්ථක කරලා ඔබ මනෝ උපදේශකවරයෙක් හැටියට සේවය කරනකොට අපි ඔබව සලකන්නේ අපේ වෘත්තියේම කෙනෙක් හැටියට. ඒ කියන්නේ මනෝ වෘත්තිකයෙක් හැටියට අපි සලකන්නේ. එතකොට ඒ සඳහා ලොකු ඒ සේවාව සඳහා ලොකු ඉල්ලුමක් අපේ රටේ තියෙනවා. අවුරුද්දේ පළවෙනි දවසේ මට ඔබට තවත් වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන්. ඇත්තෙන්ම ප්‍රථම වරට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා රෝහල් පද්ධතියට මනෝ උපදේශකින්ව බඳව ගන්න ඒ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් හැටියට. එතකොට තව නොබෝ දවසකින් අපිට එයි මනෝ උපදේශකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කොටසක් හැටියට හෙල්ත් වර්කර්ස්ලා හැටියට. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ පිළිබඳව මම පුද්ගලිකවම සතුටු වෙනවා. මොකද මම මේ අදහස සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරේ මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා. ඒ වකට මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මනෝවෛද්‍ය ඒකකේ එහෙම නැත්නම් අපි කියන අධ්‍යක්ෂක මානසික සෞඛ්‍ය කියන තනතුරේ ඉන්නකොට තමයි මම මේ යෝජනාව කරේ. අවුරුදු 20කට පස්සේ හරි ඒක සාර්ථක වීම මම හිතන්නේ සතුටු දෙයක්. ඒ නිසා සමහර විට මේ පාඨමාලාව හදාරන ඔබට වෘත්තියක් හැටියට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බැඳිලා ඉදිරියේදී ඒ සඳහා කටයුතු කරන්න දැන් අවස්ථාව එළඹිලා තිනවා. මන්ට දැනගන්න ලැබුණු විදිහට මුල් වතාවට 300 දෙනෙක් විතර බඳව ගන්න යනවා මනෝ උපදේශකින් හැටියට රෝහල් වල රෝගීන්ට සේවය කිරීම. දැන් ඒකෙදී විශේෂයෙන් ඒක අර උපදේශන එක විශේෂ අංශයක් හැටියට සැලකන සායනික උපදේශනය. කියන ක්ලිනිකල් කවුන්සලින් කියන අංශය ශක්තිමත් කිරීම සඳහා තමයි ඒ වෘත්තිකින්ව තෝරා ගන්න යන්නේ. ඉතින් ඒක හොඳ පණිවිඩයක් මම හිතන්නේ අවුරුද්දේ පළවෙනි දවසේ අපිට අහන්න ලැබෙන. දැන් මම ඔබත් එක්ක අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණය මූලික කාරණය මේ පාඨමාලාව හැදෑරීමේදී මේ දේශන ආරම්භ වෙච්ච දවසේ ඉඳලා දේශන අවසානය වෙනකම් මේ සම්පූර්ණ පාඨමාලාව හැදෑරීමේදී මේ පාඨමාලාව ඉගෙන ගන්න තියෙනවා. උපදේශනේ ඔබ ඉගෙන ගත යුතුයි. ඒ ඉගෙන ගැනීම සඳහා ඔබට පාවිච්චි කළ හැකි ඒ ගැනීම සාර්ථක කර ගැනීම සඳහා ඔබට පාවිච්චි කළ හැකි මෙවලම් දෙකක් නැත්නම් පිළිවෙත් දෙකක් හඳුන්වා දීම තමයි මම හිතුවේ මට මේ ලැබිලා තියෙන විනාඩි 40ක විතර කාලය තුල ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඒක තමයි මගේ ප්‍රධාන අරමුණ. ඊට ඒ කාරණේට යන්න ඉස්සෙල්ලා මූලික වශයෙන් අපි ගත්තොත්
මනෝ උපදේශනය ගැන කතා කරනකොට අපි මෙතනදී මනස පිළිබඳව තමයි හදාරන්නේ. මිනිසාට උසස් මනසක් තියෙනවා. ඒ මනස උසස් කරගත හැකි කියන අදහස මහාචාර්ය ප්‍රනීත් බොහොම ලස්සනට පැහැදිලි කරා. එහි තියෙන වැදගත්කම. එතකොට අපි මතක තියාගන්න ඕන අපි මනසත් එක්කයි කටයුතු කරන්නේ. මනස පිළිබඳව තමයි හැදෑරීම් කරන්නේ. එතකොට එහිදී ඉතා වැදගත් වෙන කාරණයක් තමයි මේ මනස පිළිබඳව අපිට දීලා තියෙන මේ නම. දැන් ඔබගේ පාඨමාලාවෙත් ඉංග්‍රීසියෙන් ඔබ පාඨමාලාව හඳුන්වන්නේ ඩිප්ලෝමා ඉන් කවුන්සලින් සයිකොලොජි. මෙතන කවුන්සලින් කියන්නේ උපදේශනේ, සයිකොලොජි කියන්නේ මනෝ විද්‍යාව. මෙතන මේ මනස හඳුන්වන නම තමයි මේ සයිකි කියන නම. මනස සම්බන්ධ සියලු වචන ආරම්භ වෙන්නේ මේ සයිකි කියන නමින්. උදාහරණයක් හැටියට දැන් කෙනෙක් මාව හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ මගේ තනතුර හැටියට සයිකියාට්‍රිස්ට්. එතනත් මේ සයිකි කියන නම එනවා. දැන් ඔබ දන්නවා සයිකොලොජිස්ට් කියලා කියනවා. මනෝවිද්‍යාඥ. ක්ලිනිකල් සයිකොලොජිස්ට් කියලා. සායනික මනෝවිද්‍යාඥ. දැන් ඔබ හදාරන පාඨමාලාව කවුන්සලින් සයිකොලොජි. උපදේශන මනෝවිද්‍යාව. එතකොට මේ හැම දෙයකම පොදු නම තමයි සයිකි කියන නම. එතකොට මේ පාඨමාලාව හදාරන පළවෙනි දවසේම අපි මේ ගැනත් අවධානය යොමු කරගමු. කොහෙන්ද මේ නම ආවේ? මොන භාෂාවෙන්ද මේ නම එන්නේ? මේක එන්නේ ග්‍රීක භාෂාවෙන්. ග්‍රීක භාෂාවේ මනස හඳුන්වන්න පාවිච්චි කරන නම තමයි සයිකි. ඉතින් ඒ නම තමයි දැන් අපි හැමතැනම පාවිච්චි කරන්නේ. එතකොට මේ නම කොහෙන්ද එන්නේ? ඒ නම ලැබෙන්නේ ග්‍රීක පුරාවෘත්තියේ එන දෙවගණකගේ නමක්. එතකොට මේක දෙවගණකගේ නමක්. ඒ පුරාවෘත්තියේ සඳහන් කරන විදිහට ග්‍රීක පුරාවෘත්තියේ සිටින ලස්සනම දෙවගණ, the most beautiful goddess in Greek mythology. ලස්සනම දෙවගණගේ නම තමයි සයිකි. දැන් මේ සයිකි පිළිබඳ වෙනම කතා ප්‍රවෘත්තියක් තියෙනවා. කවුරු හරි ඔබට මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට අන්තර්ජාලය හරහා ඒ කතාවත් ඉගෙන ගන්න පුළුවන්. මම හිතන්නේ ඒවා කියවන එකත් හොඳයි. මේ වෘත්තියට ටිකක් පරිබාහිරව නමුත් දේවලුත් අපි කියවන එක හොඳයි. එතකොට මේ ගොඩස් සයිකි කියන ඒ ලස්සනම දෙවගණගේ නම තමයි මනස හඳුන්වන්න යොදාගත්තේ. ඉතින් ඒකෙම තියෙනවා වැදගත් කමක්. ඒ වගේම දැන් ඔබ මේ ස්ක්‍රීන් එකේ දකින්නේ ඒ දෙවගණ පිළිබඳ ඇඳපු පේන්ටිං එකක්. චිත්‍රයක් තමයි ඔබ දකින්නේ. සිත්තමක් තමයි ඔබ දකින්නේ. ඉතින් ඒතකොට ඒ විදිහට තමයි මේ නම ලැබෙන්නේ අපිට. දෙවෙනි කාරණේ තමයි මනසේ සංකේතය. මනස සංකේතවත් කරන්නේ සමනලය. දැන් මේකෙත් ගැඹුරු තේරුමක් තියෙනවා. ඇයි සමනලයක යොදාගත්තේ මනස සංකේතවත් කරන්න? ඉතින් ඒකට නොඑක් විදි වලින් පැහැදිලි කිරීම තියෙනවා. නමුත් මට සිත්ගත් වැදගත් පැහැදිලි කිරීමක් තමයි මේ සමනලයා කියන සතා කවුරුද දන්නවා? අපි දැකලා තියෙනවා. මේ සමනලයා බොහොම අහිංසක සතෙක්. ඒ වගේම ඊ타ත්ම සුන්දර සතෙක්. කිසි කෙනෙකුට හිරිහැරයක් නොකරන සතෙක්. නමුත් ඊ타ත්ම පරිස්සමින් කටයුතු කරන්න ඕන සතෙක්. සමනලෙක් ලස්සනයි කියලා අපි සමනලෙක්ව ඇල්ලුවොත් ඒ ඇල්ලීමම ඒ සමනලයාගේ විනාශයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා සමනලයා කියන්නේ අතිශයින්ම සුන්දර වුණාට අතිශයින්ම පරිස්සමින් අපි කියනවා handle with caution කියලා ඉංග්‍රීසියෙන්. පරිස්සමින් පරිහරණය කළ යුතු සතෙක් තමයි සමනලයා.
දැන් මනසත් විශේෂයෙන් මිනිස් මනසත් ඒ වගේ. මිනිස් මනසත් ඉතාමත්ම සුන්දරයි. මාචාර්ය ප්‍රණීත් කියපු විදිහට ඒකේ උසස්තාවයන් කොයි විදිහට දියුණු කරගන්න පුළුවන්ද කියලා එතුමා ලස්සනට ඒක පැහැදිලි කරා. එක එක අංශ වලින් මනසේ තියෙන චමත්කාර බව, විචිත්‍ර බව ඇත්තම එතුමා පැහැදිලි කරා. හැබැයි අපි මනසත් එක්ක කටයුතු කරනකොට ඉතාමත්ම පරිස්සමින් තමයි මනස එක කටයුතු කරන්න ඕනේ. ඊටත් වඩා වැදගත් වෙනවා, ඊටත් වඩා පරිස්සම් වෙන්න වෙනවා ව්‍යාධි මනසක් එක්ක කටයුතු කරනකොට. ව්‍යාධි කියලා කියන්නේ අසනීප වූ නැත්නම් ලෙඩ වූ මනසක් එක්ක කටයුතු කරනකොට. දැන් බොහෝ විට ඔබ ළඟට එන්නේ උපදේශනය සඳහා බොහෝ විට එන්නේ යම්කිසි ගැටලු, ප්‍රශ්න, කරදර, එහෙම නැත්නම් අසනීප තත්වයන් තියෙන අය. ඒ නිසා අපි එයාට පොදුවේ කියනවා ව්‍යාධි තත්වයක්. පැથෝලොජි කියලා ඉංග්‍රීසියෙන් කියනවා. පැથોලොජිකල් මයින්ඩ් නැත්නම් ඇබ්නෝමල් මයින්ඩ් කියලා කියනවා. මම කැමති ඇබ්නෝමල් කියන එකට වඩා පැથોලොජිකල් කියලා. යම්කිසි ව්‍යාධි තත්වයක් ඇති වෙච්ච මනසක්. එවැනි මනසක් තියෙන කෙනෙක් එක්ක කටයුතු කරනකොට අපි ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනේ. ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ අතිනුත් ඒ කෙනාට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ මනෝ උපදේශන පාඨමාලාව, ඩිප්ලෝමා පාඨමාලාව අවුරුද්දක් තිස්සේ ඔබ ගෙනියන්නේ. මොකද ඔබව මේකට සූදානම් කරන එක පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා මොකද ඔබ කටයුතු කරන්න යන්නේ මිනිසාගේ මනසත් එක්කයි. විශේෂයෙන්ම ව්‍යාධි වූ මනසක් තියෙන කෙනෙක් එක්කයි. එතකොට එවැනි කෙනෙක්ට උදව් කිරීමේදී, කටයුතු කිරීමේදී ඉතාමත්ම අර පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවෙම මේ සමනලයාව මතක තියාගන්න. හැම වෙලාවෙම ඔබ ළඟට එන්නේ සමනලෙක් කියන එක මතක තියාගන්න. ඒ නිසා අර පරිස්සමින් කටයුතු කරන්න. මෙයා ගන්නකොටයි තියන්නේ. ඔයාට ඇවිදලා යන්න පුළුවන් නේ. ඔව් මම හිතන්නේ හැමෝම තමන්ගේ ඔබතුමා ඇහෙන්නේ නැතුව ගියා. මම ප්‍රණීත් සමා වෙන්න මියුට් වුණා එකපාරට. ඔව්. ඉතින්ට මේව ඔෆ් කරන්න කිව්වනම් හරි. මේ මයික්‍රොෆෝන් සර්ගේ ඇහෙන්නේ නැතුව ගියා සර්. සෝරි. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා සර්. ස්ක්‍රීන් එකත් පේනවා. හරි සර්. ඉදිරියට යන්න. හොඳයි. ඔව්. එතකොට අපි මේ මනස ගැන කතා කරා. මනසේ තියෙන වැදගත්කම සහ ඒ සංකේත ගැන තමයි අපි කතා කරේ. මම කියපුවා හුඟක් ඇහුන්නේ නැද්ද? නැත්නම් නෑ සර් නෑ. හොඳයි. අපි ඔහොම යන්. ඊළඟට දැන් මේ මනසත් එක්ක කටයුතු කරනකොට විශේෂයෙන්ම මනසේ ප්‍රධාන අංශ තුනක් එක්ක තමයි අපි වැඩිපුරම කටයුතු කරන්නේ. ඒ අංශ තුන තමයි අපි කියනවා සිතුවිලි, thoughts කියලා අපි කියනවා. මනසේ තියෙන එක වැදගත් අංශයක්. නැත්නම් අපි කියනවා සංඝටකයක් කියලා. component. ඒ තමයි අපේ සිතුවිලි. ඇත්තම මේකට නිවරදිම වචනය ප්‍රජානන කියලා කියන්නේ සිංහලෙන් ප්‍රජානන cognition කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒ cognition වල එක කොටසක් තමයි thoughts සිතුවිලි. අපි සරල කරලා සිතුවිලි විතරක් ගත්තා. හැබැයි මේ යටතේ එනවා අපේ මතකය. අපිට ඇතිවන චිත්ත රූප ඒ ඔක්කොම ඔය වැටෙන්නේ ඔය cognition කියන අංශයට. නමුත් අපි දැනට සරලව සිතුවිලි කියලා හිතාගමු. thoughts. එතකොට ඔබ මනෝ උපදේශනයේදී කෙනෙක් එක්ක කටයුතු කරනකොට ඒ පුද්ගලයාගේ සිතුවිලි පිළිබඳව හැදෑරීමක් කරන්න ඕන. ඒ සිතුවිලි තේරුම් ගැනීමක් කරගන්න ඕන. ඒ සිතුවිලි සමහර විට වෙනස් කිරීමට කටයුතු කරන්න වෙනවා. ඒ කියන්නේ සිතුවිලි කියන්නේ එක වැදගත් අංශයක්. දෙවෙනි අංශය තමයි අපි කියනවා emotions කියලා.
මනෝවිද්‍යාත්මකව අපි කියන්නේ emotions කියලා. එතකොට ඒක සිංහල පරිවර්තනය මම හිතන්නේ චිත්ත වේග වෙන්න පුළුවන් නැත්නම් භාවයන් කියලා කියනවා. නැත්නම් සරලව අපි කිව්වොත් අපිට දැනෙන හැඟීම් feelings අපිට දැනෙන හැඟීම්. දැන් දුක, සතුට, තරහ, ඊර්ෂ්‍යාව, ආදරය මේ දේවල් ඔක්කොම අපි සැලකෙන්නේ ගණන් ගන්නේ මේ feelings යටතේ. ඒකට මනසේ තියෙන තව වැදගත්ම component එකක් තමයි මේ feelings නැත්නම් emotions. ඒකට මේකත් එක්කත් අපිට කටයුතු කරන්න වෙනවා. සිතුවිලි විතරක් නෙමෙයි පුද්ගලයෙක්ගේ හැඟීම් එක්කත් අපිට කටයුතු කරන්න වෙනවා. feelings කියන්නේ. තුන්වෙනි වැදගත්ම component එක තමයි behavior නැත්නම් අපි කියනවා චර්යාවන් කියලා. the behavior. චර්යාවන් අපේ හැසිරීම අපි කරන කියන දේවල්. ඒ ඔක්කොම වැටෙන්නේ අපේ හැසිරීම වලට. එතකොට කෙනෙක්ව සමහර විට කෙනෙක්ගේ මානසික ව්‍යාධි තත්වයක් සමහර විට අනිත් අය තේරුම් ගන්නේ මේ හැසිරීම හරහා. කෙනෙක් හැසිරෙන විදිහ වෙනස් වුණාම තැනට සුදුසු නොවුනම එතකොට අපි ඒ ගැන ටිකක් සොයා බලන්න නේද? එතකොට හුඟක් වෙලාවට පවුලේ අය තමන්ගේ ඥාතියෙක්ගේ මානසික ව්‍යාධි තත්වයක් සමාජයට හඳුනාගන්නේ හැසිරීම වෙනස් වුණා. දැන් ඊයේ මවක් ඇවිල්ලා මට කිව්වා එයාගේ පුතා දැන් සම්පූර්ණ මෙයා A level student කෙනෙක්. එයාගේ පුතා සම්පූර්ණයෙන්ම දැන් වෙනස් වෙලා කියලා. මං ඇහුවා කොයි විදිහටද වෙනස් වෙලා? එයා කිව්වා දැන් කාමරේ ඇතුළෙමයි ඉන්නේ. එළියට එන්නේ නැහැ. කෑම කන්නේත් කාමරේ ඇතුළෙමයි. කෑම මේසෙට එන්නේ නැහැ. කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. හැම වෙලාවෙම කම්පියුටර් එක නැත්නම් ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. රැට නිදාගන්නෙත් නැහැ. සමහර විට මේ චිත්‍රයේදී මම පෙන්වන්න හදන්නේ මේ සංඝටක තුන අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව. මේවා එකකට එකක් බැඳිලා යන්නේ. ඒවා තනියම තියෙන දේවල් නෙමෙයි. ඒ නිසා අපි හිතන විදිහ බලපානවා අපිට දැනෙන හැඟීම් වලට. ඒතකොට අපි හිතන විදිය අනුව අපේ හැඟීම් ඇති වෙනවා. ඒ දෙකම අනුව අපේ හැසිරීම ඇති වෙනවා. ඉතින් මේවා තුල අන්තර් සම්බන්ධයක් තියෙනවා. දැන් උපදේශන පාඨමාලාවේදී මේවා පිළිබඳව වැඩිපුර ඔබට ඉගෙන ගන්න ලැබෙයි. මම විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් වැදගත් අංශ තුනක් පිළිබඳ මුලින්ම කියා දීම තමයි මට අවශ්‍ය වුණේ. ඒ නිසා සමස්ත පාඨමාලාව තුලම අපි ඔබට මනස පිළිබඳ හදාරනකොට මෙන්න මේ අංශ තුන පිළිබඳ හැම විටම සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. සහ ඒ අතර තියෙන සහසම්බන්ධය අපි ඉංග්‍රීසියෙන් කියනවා the three are interrelated and interdependent කියලා. මේ අංශ තුනම එකිනෙකට සම්බන්ධයි. ඒ වගේම එකිනෙක මත යැපෙනවා කියන එක. ඒක ඉතා වැදගත් මතක තියාගන්න. හොඳයි අපි මේ මූලික කතාවෙන් පස්සේ මම ඔබට වැඩියෙන්ම කතා කරන්න ඕන කියපු තැනට යනවා. ඒ තමයි දැන් උපදේශනයේ පිළිබඳව අද අපි සලකන වැදගත්ම පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මේ කාල් රොජර්ස්. දැන් මේ පිළිබඳව ඔබ වෙනමම මේ පිළිබඳව ඉදිරියේදී හදාරයි. දැන් මොහු ඇත්තෙන්ම මේ කාල් රොජර්ස් කියන්නේ ඇමරිකාවේ හිටපු ඉතාමත්ම ප්‍රකට මනෝවිද්‍යාඥයෙක්.
ඔහුව සලකනවා මේ father of modern counseling කියලා. ඒ කියන්නේ නූතන මනෝ උපදේශනයේ පියා ලෙස හඳුන්වනවා. ඔහු විසින්ම ඉදිරිපත් කරපු උපදේශන ක්‍රියාවලියක් තිබුණා person centered counseling කියලා, පුද්ගල කේන්ද්‍ර උපදේශනය කියලා. මේවා පිළිබඳව ඔබ වැඩිදුරට හදාරයි. නමුත් අපි මේ විෂයට අනුබද්ධ වැදගත් පුද්ගලයෝ දෙන්නෙක්ව මම ඔබට හඳුන්වනවා. එක්කෙනෙක් තමයි කාල් රොජර්ස්, අනිත් කෙනා තමයි මාටින් සෙලිග්මන්. දැන් මෙතුමා නම් තාමත් ජීවත් වෙනවා. ඇමරිකාවේ මහාචාර්යවරයෙක් මනෝවිද්‍යාව පිළිබඳව. මාටින් සෙලිග්මන් ඔහුත් වැදගත් වෙනවා father of positive psychology. දැන් මනෝවිද්‍යා ශාස්ත්‍රයේ අලුත්ම ශාස්ත්‍රයක් බිහි කිරීමට මුල්ුණු නිර්මාතෘවරයා තමයි මේ මාටින් සෙලිග්මන්. positive psychology කියන විශේෂාංශයක්. දැන් එතනදී විශේෂයෙන්ම කෙනෙක්ගේ අසනීප තත්වයන් ගැන විතරක් නෙමෙයි, කෙනෙක්ගේ තියෙන ශක්තියින් ගැන, කියන්නේ දුර්වලතාවයන් ගැන විතරක් නෙමෙයි, කෙනෙක් තුල තියෙන ශක්තියින් පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි කියන මූලික අදහස මුලින්ම ඉදිරිපත් කරපු පුද්ගලයා මේ. ඒ නිසා මනෝ විද්‍යාවේ දිශාව අලුත් අතකට යොමු කරපු පුද්ගලයෙක් විදිහට මේ මාටින් සෙලිග්මන් හඳුන්වන්න පුළුවන්. මීට වසර මම හිතන්නේ 5කට 6කට විතර ඉස්සෙල්ලා එතුමා ශ්‍රී ලංකාවටත් පැමිණියා. මටත් අවස්ථාව ලැබුණා එතුමා මුණ ගැහෙන්න. දැන් එතුමා ඉදිරිපත් කරපු වැදගත් සංකල්පයක් මෙතනදී ඔබට වැදගත් වෙනවා. ඒ තමයි මේ positive education කියන එක. මේ positive education කියන එක සහ එතුමා කිව්වා මේ positive education හරහා මිනිස්සු අධ්‍යාපන කටයුතු කරනකොට ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා කාරණා දෙකක් බලපානවා කියලා. කාරණා දෙකක්. පළවෙනි එක තමයි ඒ අධ්‍යයන කටයුතු වල යෙදෙන අය ඒ අධ්‍යයන කටයුතු සතුටින් කිරීම. සන්තෝෂෙන් කිරීම. happiness. එතකොට happiness සහ education අතර සහ සම්බන්ධයක් තියෙන බව එතුමාගේ රිසර්ච් වලින් බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ නිසා දැන් මේ සංකල්පය පිළි අරගෙන දැන් positive education හරහා positive education schools දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට පන්තියක ළමයින්ව සතුටින් ඒ ළමයි ඉන්නවා නම් එතකොට ඒ ළමයින්ගේ අධ්‍යයන කටයුතු වඩා සාර්ථක වෙනවා. ඒ නිසා ඒක ඉතා වැදගත් වෙනවා ඔබට. පාඨමාලාවක් හදාරන ඔබත් ඒ පාඨමාලාව සතුටින් හැදෑරීම වැදගත් වෙනවා. ඒක පළවෙනි කාරණා. දෙවෙනි එක තමයි love of learning. ඉගෙනීමට තියෙන ආසාව සහ කැමැත්ත. love of learning. ඒකත් හුඟක් වැදගත් වෙනවා කෙනෙක් කොයිතරම් හොඳට ඵලදායී ලෙස ඉගෙන ගන්නවද කියලා. දැන් උදාහරණයක් හැටියට අපි විෂයකට අපි ආදරය කරන්න පටන් ගත්තම අපිට මේ විෂය හදාරන එක පහසු වෙනවා. ඉගෙනීම පහසු වෙනවා. එතකොට අපි ආදරේ දැන් සමහරට අපි තෝරගන්න. සමහර විෂයන්ට අපි වැඩියෙන් ආදරේ. හොඳට බලන්න ඒ වැඩියෙන් ආදරේ විෂයට අපි වැඩිපුර දක්ෂතාවයක් නිපුණතාවයක් දක්වනවා. එතකොට මනෝවිද්‍යා උපදේශනය පාඨමාලාව තුල ඔබට විෂයන් කීපයක් මම හිතන්නේ ආචාර්ය සාගර කිව්වා මම හිතන්නේ අංශ 10ක් ගැන මම හිතන්නේ 10ම වැදගත් වෙනවා. එකක්වත් අඩුවක් නැහැ, වැඩිත් නැහැ. ඒ නිසා මේ 10ම ආදරෙන් සැලකීම ඉතා වැදගත් වෙනවා. එතකොට තමයි මේ විෂයන් වල නිපුණතාවය ලබා ගැනීම ඔබට පහසු වෙන්නේ. ඉතින් අපි psychological counseling වලදීත් අපි psychological processesම පාවිච්චි කරනවා. දැන් මේවා රිසර්ච් වලින් පෙන්වලා දීපු දේවල්. ඉතින් ඒවා ඒ නිසා තමයි මම ඒ ගැනත් ඔබට අද සඳහන් කරේ. දැන් මම කිව්වා ඔබට මම කියා දෙන්න යනවා කියලා පිළිවෙත් දෙකක්. learning by doing. අපි ඒක තමයි හඳුන්වන ක්‍රමය a practical approach to learning. ඉගෙන ගැනීම සඳහා ප්‍රායෝගික පිළිවෙලක්. මේකෙදි පිළිවෙත් දෙකක්. තව පිළිවෙත් තියෙන්න පුළුවන්. මම මේ තියෙන කාලය අනුව පිළිවෙත් දෙකක් ඔබට හඳුන්වලා දෙන්නම්. මුල සිටම මේ පිළිවෙත් දෙකට ඔබ හැඩ ගැහුනොත් නැත්නම් ඒ පිළිවෙත් ඔබ පාවිච්චි කරොත්
වඩා සාර්ථක ඔබට මේ පාඨමාලාව හදාරන්න පුළුවන් වෙයි. දැන් මේවත් මේ මනෝවිද්‍යාත්මකවම ආපු ඒවා. ඉතින් අපි ඒවම පාවිච්චි කරමු අපේ මේ මනෝවිද්‍යා පාඨමාලාව හදාරන්න. මොනවද මේ පිළිවෙත් දෙක? එකක් තමයි මේ මයින්ඩ් මැපින් කියන පිළිවෙත. මයින්ඩ් මැපින්. සමහරට ඔබ මේවා දන්නවත් ඇති. නමුත් දන්නේ නැති අය ඉන්නවා නම් අපි ඒකට කියනවා. දෙවෙනි එක තමයි රිෆ්ලෙක්ටිව් ලොග් කියන එක. මම මේ දෙක තමයි ඔබට පැහැදිලි කරලා දෙන්න යන්නේ මගේ ඉතිරි කාලය තුල. අපි ඉස්සෙල්ලා ගමු මයින්ඩ් මැපින් කියන එක. දැන් මේ මයින්ඩ් මැපින් කියලා කියන්නේ මේකට මෙන්ටල් මැපින් කියලා සමහර අය කියනවා. මොකද අපි මයින්ඩ් මැපින් කියලා හිතාගමු. දැන් මේ කියන්නේ කොහොමද ඔබ ඔබගේ නෝට්ස් හදාගන්නේ? නැත්නම් ඔබගේම සටහන් ඔබ සකස් කරගන්න විදිහ ගැන තමයි මේ මයින්ඩ් මැපින් කියන මේ මනෝවිද්‍යාත්මක ක්‍රමය තුල පැහැදිලි කරලා දෙන්නේ. දැන් මෙතනදී අපි මතක තියාගන්න ඕන මේක මේ lesson by lesson. දැන් ඔබට මේ ඔබගේ මේ උපදේශන පාඨමාලාවත් lessons හැටියටනේ යන්නේ. lessons හැටියට යන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් මට අයත් වෙන කොටස තමයි abnormal psychology. අසාමාන්‍ය මනෝවිද්‍යාව පිළිබඳ ඔබට කියා දෙන්න. එතනදී අපි විශේෂයෙන් මානසික රෝග පිළිබඳව කතා කරනවා. එතකොට ඒකේ lessons කීපයක්. එතකොට එක සතියේදී අපි එක lesson එකක් කරනවා. සතියකට එක lesson එකක්. එතකොට මේ mind mapping කරන්න ඕනේ අන්න ඒ වගේ lesson by lesson. ඒ කියන්නේ හැම lesson එකකටම එක map එකක් හදන්න ඕනේ. මේක map එකක් නේ. සිතියමක්. මේකට සිංහලෙන් කියන්නේ චිත්ත සිතුවම් කියලා. සිංහල වචනේ ඒක තමයි. චිත්ත සිතුවම් කියලා. දැන් මොකද්ද මේ කරන්නේ? මේක කියා දීම තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මේක කරලා තමයි ඔබ ඉගෙන ගන්න. ඒකයි learning by doing කියන්නේ ඒකයි. අපි ඉගෙන ගන්න ඕනේ අපි කරලා තමයි මේකේ සාර්ථකත්වය තේරුම් ගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට දැන් මේ mind mapping සඳහා පාවිච්චි කරන්න ඕනේ මේ A4 කොලයක්. දැන් ඔබට පේනවා මේ A4 කොලයක්. හැබැයි මේක සාමාන්‍යයෙන් අපි දිගාතටනේ කොලේ ලියන්නේ. නමුත් මේ mind mapping වලදී ඒක හරස් අතට අපි පාවිච්චි කරනවා. මේක ඉතා වැදගත්. මේ විදිහට හරස් අතට දැන් මේ චිත්‍රය ඔබට තිරේ දිස් වෙනවා. ඒකේ lesson එක තමයි මැද තියෙන්නේ. එතකොට අපි lesson එක වචන වලින් ලියලා අපි ඒක circle කරනවා. මේවා ඉතා වැදගත් වෙනවා මොළයට මේක උකහා ගැනීම සහ මතක තබා ගැනීම පහසු වෙන නිසා. ඒ නිසා දැන් ඡේද විදියට පොතක දැන් අපි පොතක් කියවනකොට ඒවායේ වචන හුඟක් තියෙනවා, ඡේද තියෙනවා, පරිච්ඡේද තියෙනවා ඒ විදිහට. දැන් මනසට ලේසි නැත්තම් මොළයට ලේසි මතක තියාගන්න මේ විදිහට සටහන යෙදුණා. එතකොට මැද තියෙන්නේ මාතෘකාව නැත්තම් lesson එකේ නම. ඊළඟට වටේට යන්නේ ඔබට පේනවා ඒ මාතෘකාවට අදාළ අනුමාතෘකා ටික. දැන් ඔබ බැලුවොත් දැන් මේ mind mapping එකත් අනුමාතෘකා කීපයකට බෙදලා තියෙනවා. benefits, planning, creativity, productivity, collaboration කියලා. අනුමාතෘකා 4කට බෙදලා තියෙනවා. ප්‍රධාන අනුමාතෘකා 4ක්. ඉතින් ඕනම lesson එකක තියෙන්න පුළුවන් අනුමාතෘකා. දැන් බලන්න මේ අනුමාතෘකා 4 පාට 4කින් දාලා තියෙනවා. ඒක ඉතා වැදගත්. ඉතා වැදගත්. මොකද මනස නැත්තම් මොළයට මතක තියාගන්න ලේසි ඒ විදියට එක කොටස් ඒ පාඩමේ එක කොටස් එක කලර්ස් වලින් ඉදිරිපත් කරා. දැන් ඔබට පේනවා benefits ටික කොළ පාටින් දාලා තියෙනවා. planning ටික රතු පාටින්. creativity නිල් පාටින්. ඔය විදිහට ඊළඟට ඒ යට තියෙන ඒ අනුමාතෘකා යට තියෙන කොටස් ඒ පාටින්ම තමයි දාන්නේ. එතකොට දැන් benefits යට තියෙන ඒවා ටික ඔක්කොම කොළ පාටින්ම තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබට පේනවා මෙතන වචන තමයි තියෙන්නේ. වචන සහ සමහර විට රූප තියෙනවා. රූපත් අඳින්න පුළුවන්. ඉතින් මේක ඇත්තම ඔබගේ නිර්මාණශීලීත්වයත් එක්ක එන වැඩක් මේක. ඒ නිසා හැම කෙනෙක්ම තමන්ගේ මයින්ඩ් මැප් එක තමන්ටම සුවිශේෂයි. තමන්ටම ගේ අනන්‍යතාවය තමයි පෙන්වන්නේ. ඒකම තමයි වැදගත් වෙන්නේ. මොකද
දැන් මම දුන්න නෝට් එකක් ඔබ කියවුවොත් දැන් මම මගේ ලෙක්චර්ස් වලදී මගේ ස්ලයිඩ්ස් ටික ඔබට දෙනවා. ඒ ස්ලයිඩ්ස් ඔබ කියවුවට ඒ ඇත්තෙම මම දීපුවා. මගේ අදහස් තමයි ඒකේ තියෙන්නේ. හැබැයි තමන්ගේ මොළය වඩාත් කැමති තමන්ව හදාගත්ත නෝට්ස් අනුව. ඒ නිසා මම ඔබ හැමෝටම ආරාධනා කරනවා පළවෙනි දේශනේ ඉඳලා ඔබ මේ ක්‍රමය අනුගමනය කරන්න. ඔබම ඔබගේ නෝට් එක හදාගන්න. ඒවට අදාළ පාඩම් කිරීම, ඒවා ගැන පොතපත කියවීම, ඒවා ටික කරන්න. ඒ දැනුම අරගෙන ඔබ මේ පාඩමට අදාළව මයින්ඩ් මැප් එකක් හදන්න. හැම පාඩමකටම හැම ලෙසන් එකකටම මයින්ඩ් මැප් එකක් හදන්න. ඒක মালටි කලර්ස් පාවිච්චි කරන්න. මේ විදිහටම වෙන්න ඕනේ නෑ. Tamanට ඕන විදිහට ක්‍රියේටිව් විදිහට ඒක කරන්න පුළුවන්. ඒ වගේම මම ඔබට යෝජනා කරනවා ඔබ මේ කරන මයින්ඩ් මැප් එක ෂෙයා කරන්න අනිත් අයත් සමග. දැන් අපේ මේ පහසුකම් යටතේ ඔබට පුළුවන් මේවා ෂෙයා කරගන්න, එකිනෙකා සමග ෂෙයා කරගන්න. එතකොට ඒවා තව කෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙයි. මතක තියාගන්න මේ ෂෙයාරින් අර මහාචාර්ය ප්‍රනීත් කියපු ඉතා වැදගත් කියමනක් තමයි. මම ඒකට හරි මාසයි. ෂෙයාරින් and caring කියන එක නේද? ඒක ඉතාමත් වැදගත් දෙයක්. දැන් මේ පාඨමාලාව තුලම ඔබට පුළුවන් මේ වැඩේ කරන්න. ඔබගේ මයින්ඩ් මැප් එක ඔබ ෂෙයා කරගන්න. ඒ ෂෙයා කර ගැනීම නිසා තවත් කෙනෙකුට ඒක උදව් වෙන්න පුළුවන්, පිට වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම බෙදා හදන්න. දැන් මේක ඉතා වැදගත් වෙනවා. මගේ පෞද්ගලික අදහසක් මෙතන කියන්න මට අවසර දෙන්න. දැන් මම වැඩ කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. ඒකට ඔබ දන්නවා ඒක හමුදා වට අයිති විශ්වවිද්‍යාලයක්. ඒක හමුදා පරිපාලනයක් තියෙන්නේ. ඒ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණායින් පස්සේ මම දැනගත්තා අනිත් විශ්වවිද්‍යාලවල නැති ලක්ෂණයක් මේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒ තමයි හමුදා. මේක ඇත්තෙන් මෙන්නේ හමුදා පුහුණුව තුලින්. ඇත්තෙන් ඒ හමුදා පුහුණුව තුල ආපු ඒ ගුණාත්මක දේ දැන් හමුදා විශ්වවිද්‍යාලයට කොතලාවල විශ්වවිද්‍යාලය ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. ඒ සිසුන් අතර. මොකද්ද මේ ගුණාත්මක භාවය? දැන් හමුදාවේ පුහුණු කටයුතු කරනකොට ඒ පාඨමාලාවන් හදාරනකොට ඉතා වැදගත් දෙයක් තමයි සහයෝගයෙන් වැඩ කරන එක. බෙදා හදාගෙන වැඩ කරන එක. එකට එකතු වෙලා වැඩ කරන එක. අපි කියනවා ඉංග්‍රීසියෙන් කොලැබොරේට් කියලා. කොලැබොරේට් වෙනවා. එකතු වෙලා වැඩ කරනවා. එතකොට දැන් මාක්ස් ගැනීමේදීත් මේ කොලැබොරේෂන් එක තමයි වැදගත් වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ටාස්ක් එකක් දුන්නම්, ගෲප් එකකට බෙදලා ටාස්ක් එකක් දුන්නම් මේ හමුදාව පුහුණුව තුල ඒ ටාස්ක් එක කරන එකට ලකුණු දෙනකොට ලකුණු දීමේදී බලන්නේ වැදගත් දෙයක් තමයි ඒ ගෲප් එකේ හැමෝම ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරනවද කියන එක. එතකොට හැමෝම කම්ප්ලීට් කරොත් තමයි හැමෝටම ලකුණු ලැබෙන්නේ. එක්කෙනෙක් හෝ පසුබෑවොත් හැමෝගෙම ලකුණු අඩු වෙනවා. ඒ නිසා මොකද්ද ඒක නිසා වෙන දේ ගෲප් එකම ඒ ගෲප් එකේ ඉන්න හැම කෙනාම ගැන බලා ගන්න. මොකද හැමෝමටම ඒක බලපාන නිසා. ඒ නිසා සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ අධ්‍යාපනය තුල අපි දකින්නේ තරඟකාරී අධ්‍යාපනයක්. එකිනෙකා පරයමින් යන අධ්‍යාපනයක්. හැබැයි හමුදා අධ්‍යාපනය තුල මම දැකපු වෙනස තමයි සහයෝගිමත් අධ්‍යාපනයක් තියෙන. අර කොලැබොරේටිව් අප්‍රෝච් එක. ඒක මම හිතන්නේ ඒක හමුදාවේදීත් වැදගත් වෙනවා. මොකද යුද්ධෙදී නැත්නම් සංග්‍රාමයේදී සහයෝගයෙන් වැඩ කිරීම අවශ්‍යයි. නේද? ත්‍රිවිධ හමුදාම සහයෝගයෙන් වැඩ කරලා තමයි අපේ යුද්ධය ජයග්‍රහණය කරන්නේ. සහයෝගී. ඒ නිසා ඒ යුද පිටියේදී ඒක වැදගත් වෙනවා. ඒක පුහුණුවේදීත් පෙන්නනවා. ඒ වැදගත් ගුණාත්මක ලක්ෂණේ විශ්වවිද්‍යාලයටත් ඇවිල්ලා තියෙනවා. මම ඔබට යෝජනා කරනවා ඒ අත්දැකීම උඩ ඔබත් සහයෝගයෙන් දැන් මේ ඔබගේ ගෲප් එකේ මම හිතන්නේ 100ක් විතර ඉන්නවා. ඒ 100 දෙනාම එක විදිහට පාස් වෙනවා. එකට වැඩ කරමු කියන අදහස අද ගත්තොත් ඔබ දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න. තව කෙනෙක් දන්න දේ අනිත් අයට කියලා දෙන්න. හැමෝම ෂෙයා කරගෙන හැමෝම මේකේ එකට ගොඩ වෙමු කියන එක. නැත්නම් මේකෙන් එළියට එමු කියන එක හැමෝටම හොඳයි කියන එකයි කියන්නේ. ඒකට ඒ වැදගත් කාරණෙත් වෙනවා. ඒතර මේ mental mind mapping වලදී ඔබට පුළුවන් ඒක ආරම්භයක් හැටියට
හැමෝටම තමන්ගේ දේ අනිත් අයත් සමග ෂෙයා කරන්න. ඒකෙන් කවදාක්වත් ඔබට හානියක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම වෙන්නේ ඔබට ඒකෙන් වාසියක් තමයි. තමන් දන්න දේ තව කෙනෙකුට කියා දීමෙන් වැඩිපුරම වාසිය ලැබෙන්නේ තමන්ටම. මොකද දන්න දේ තව කෙනෙකුට උගන්වනකොට තමන්ට තමයි ඒක වඩාත් හොඳට තහවුරු වෙන්නේ. ඒ නිසා ඒ සංකල්පයත් අපි මෙතෙන්දී මේ මනෝවිද්‍යාත්මක සංකල්පෙත් අපි පාවිච්චි කරමු. මේ කොලැබොරේෂන් කියන එක ඉතා වැදගත් වෙනවා. එතකොට මේ මයින්ඩ් මැපින් ගැන මම ඉතරයි කතා කරන්නේ. ඒ නිසා මම කැමති ඔබගේ ලෙක්චර්ස් වලින් පස්සේ ඔබගේ මේ මයින්ඩ් මැපින් අපිත් එක්ක ෂෙයා කරගත්තොත්. දෙවැනි කාරණේ තමයි මේ Gibbs reflective cycle කියන්නේ. reflective cycle reflection කියලා කියන්නේ නැවත ආපසු බැලීමක්. නැත්නම් මම හිතන්නේ ඒකට සිංහල වචනය ප්‍රතිරාවය කියලා කිව්වොත් හරිද මහාචාර්යතුමා? ඕනේ ඉලන්න පුළුවන්. reflection නේද? reflection කියන අපි reflective listening කියලා අපි මේ මනෝවිද්‍යාවේ පාවිච්චි කරනවා ප්‍රතිරාවාත්මක සවන් දීම කියලා. මෙතන reflective cycle කියන්නේ ඔබ ඉගෙන ගන්න දේ පිළිබඳ විචාරණශීලීව නේද අපි කියන්නේ. ඉගෙන ගන්න දේ පිළිබඳ විවේචනාත්මකව බලන්න. ක්‍රිටිකලි බලන්න පුළුවන්කම. මේ කියන දේ හරිද? මේකේ මොකද්ද හරි දේ? මොකද්ද මේකේ නොගැලපෙන දේ පිළිබඳව ඔබ හිතලා බලන්න. නැවත හිතා බලන එකක් තමයි මේකෙන් කියන්නේ. ඉතින් ඒ සඳහා මේ ගිබ්ස් කියන කෙනා ඉදිරිපත් කරා යම් කිසි ක්‍රමවේද මොඩියුල් එකක්. මම ඒක තමයි ඔබට හඳුන්වලා දෙන්නේ. ඉතා සරල මොඩියුල් එකක්. දැන් මේක ඉදිරිපත් කරපු කෙනා තමයි මේ ග්‍රෑම් ගිබ්ස්. එතුමා ඇමරිකන් සෝෂියොලොජිස්ට් and සයිකොලොජිස්ට්. 1988 ඉදිරිපත් කරපු සංකල්පයක් මේ රිෆ්ලෙක්ටිව් සයිකල්. ඒකේ තියෙනවා පියවර 6ක්. මේ ස්ටෙප්ස් 6. මේවා ඔබට මේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. මේ දේවල් හැම දෙයක්ම තියෙනවා. ඉතින් මොකද්ද මේ ස්ටෙප්ස් 6? description, feelings. step 1 කියන්නේ description, step 2 feelings, step 3 evaluation, step 4 analysis, step 5 conclusion, ඊළඟට action plan. ඒ විදිහට තමයි එයා නම් කරලා තියෙන්නේ. මොනවද මේකෙන් අදහස් කරන්නේ කියන එක මම මේ ස්ලයිඩ් එකෙන් පෙන්නන්නම්. දැන් පළවෙනි එක description කියන්නේ what happened. දැන් lecture එකක් ඉවර වුණායින් පස්සේ දැන් ඔබට මේක apply කරගන්න ඕනේ මේ විදිහටයි. lecture එකක් ඉවර වුණායින් පස්සේ නැත්නම් පාඩමක් ඉවර වුණායින් පස්සේ මොනවද මේ පාඩමේ කතා කරේ? මොනවද මේ පාඩමේ ඉගැන්වුවේ? what happened කියන්නේ ඒකයි. මොනවද ඒකේ අන්තර්ගතය? හරි. දැන් උදාහරණයක් ඇටියට දැන් අද මගේ මේ අදහස් ප්‍රකාශ කිරීම නැත්නම් මේ දේශනේ ගැන රිෆ්ලෙක්ෂන් එකක් කරොත් ඒ යට තේන්න ඕනේ මම මොනවද අද ඔබත් එක්ක කතා කරේ. මොන වගේ කාරණාද කතා කරේ. කන්ටෙන්ට් එක. ඒක තමයි පළවෙනි එක. ඒතකොට ඒක දෙවෙනි එක feelings. අන්න එතන තමයි අර මානුෂීය පැත්ත එන්නේ. What were you thinking and feeling? දැන් ඔබ මම දැන් මේ කතා කරන වෙලාවේ මේ කියන වෙලාවේ මේක කියා දෙන වෙලාවේ ඔබට ඇතිවන හැඟීම් මොනවද? ප්‍රසන්න හැඟීම් ඇති වෙන්නත් පුළුවන්, අප්‍රසන්න හැඟීම් ඇති වෙන්නත් පුළුවන්. පොසිටිව් දේවල් වෙන්නත් පුළුවන්, නෙගටිව්. ඒ දෙකම වැදගත්. ඒ දෙකම සටහන් කර ගැනීම වැදගත්. ඒ කියන්නේ ඔබ මේ පාඩම දැන් ඔබ පර්සනලයිස් කරනවා. ඒ කියන්නේ ඔබටම ආවේනික කරගන්න. ඒ කියන්නේ වෙන විදිහකින් කිව්වොත් මේ ටීචර්ව ගන්නන ටීචර් ඔබ ගෙදර ගෙනියනවා වගේ වැඩක් නේ. ඒ කියන්නේ මේ පාඩම දැන් ඔබ පර්සනලයිස් කරනවා. ඒ උගන්නන වෙලාවේ මට ඇති වෙච්ච හැඟීම්. දැන් සමහරට අපි උගන්නනකොට සමහරට කම්මැලි හිතෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන දේවල් හරියට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ ඔබට ඇති වෙන හැඟීම් තියෙන පුළුවන්. නෙගටිව් හැඟීම්. ඒ වගේම රසවත් වෙන්නත් පුළුවන්. ඉතින් අර ඉදිරිපත් කරන කෙනාගේ දක්ෂතාවයත් මේකට බලපාන. රසවත් විදියට ඉදිරිපත් කරොත් දැන් මම දන්නවා දැන් මට ඉස්සෙල්ලා කතා කරපු මහාචාර්ය ප්‍රනීත් බලන්න කොච්චර රසවත් විදියටද ඒ සුළු කාලේ පාවිච්චි කරේ වචන බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් එහෙම එකක් අහගෙන ඉන්න අපිට හිතෙනවානේ තවත් අහගෙන හිටියනම් හොඳයි කියලා. අන්න ඒව තමයි අපිට ඇති වෙන හැඟීම් නේ. හරි. ඒතකොට ඒ වගේම සමහරට ඒකේ නෙගටිව් පැත්තක් තියෙන්න පුළුවන්. දැන් කෙනෙක් කතා කරනකොට තමයි එපා වීමක් වෙන්න. ඒ ෆීලිංගස් ටිකත් වැදගත් කියලායි කියන්නේ. මේ රිෆ්ලෙක්ෂන් එකට ඒකත් වැදගත්. ඊළඟට තුන්වෙනි ස්ටේජ් එක තමයි ඉවැලුවේෂන්.
what was good and bad about the experience. Good and the bad things. ඒ පාඩමේ තිබ්බ යහපත් දේවල් මොනවද? ඒ පාඩමේ තිබ්බ හොඳ නැති දේවල් නැත අයහපත් දේවල් මොනවද? يعني උදාහරණයක් ඇරෙන්න අපහැදිලි කැම් තියෙනවා. පැහැදිලි නැති තැන් තියෙනවා. ගැටලු සහගත තැන් තියෙනවා. දැන් ඔබට එතකොට මේ හිතන්න පුරුදු කරනවා. එතකොට නිකම්ම කියන දේ අහගෙන අර පැසිව් ලිස්නර්ස්ලා විදියට නෙමෙයි. ඇක්ටිව් ලිස්නර්ස්ලා විදියට. ඇක්ටිව් පාර්ටිසිපන්ට් මම කියන්නේ ඩොක්ටර් සාගර මේ ගැන කිව්වා ඇක්ටිව් පාර්ටිසිපන්ට්ස්ලා වෙන්න. එතකොට මේ රිෆ්ලෙක්ටිව් මේ සයිකල් එකේ ඒක ඒ process එක තමයි ඉවැලුවේට්. කියන්නේ ඔබම මේ පාඩම අන්තිමට ඉවැලුවේට් කරනවා. ඒ ඉවැලුවේට් කරායින් පස්සේ ඊළඟට යනවා ඇනලිසිස් වලට. ඇනලිසිස් වලට. එතකොට දැන් මේකේ ගත්තොත් පළවෙනි පියවර 3 දැන් මම මේ දැනට ඩිස්ක්‍රයිබ් කරපු 3 description feelings and evaluation කියන්නේ පාඩම පිළිබඳ ඔබගේ අදහස. ඊළඟ 3 analysis conclusion and action plan කියන්නේ ඇත්තෙම පාඩම පිළිබඳ ඉදිරියට ඔබ කරන්න යන කාරණා ටික තමයි ඇත්තෙම ඒකේ කියන්නේ. ඒකට මේ ස්ටෙප්ස් 6 ඇත්තෙම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කරපු දේ පිළිබඳ නැවත සොයා බැලීමත් ඒ පාඩම හරහා ඔබ කරන්න යන දේ පිළිබඳ සොයා බැලීම. එතකොට analysis කියලා කියන්නේ what sense can you make of the experience? මේ පාඩමෙන් මට ඇති වෙච්ච ප්‍රයෝජනේ මොකක්ද? කොහොමද මම මේ පාඩම ඉස්සරහට පාවිච්චි කරන්නේ? ඊට පස්සේ conclusion කියන්නේ නිගමනය. What do you need to improve? මෙතන නිගමනයන් කියලා කියන්නේ ඔබගෙට මේ පාඩම තුල ඔබට ඇති වෙච්ච gaps. ඒ කියන්නේ කොහොමද නොතේරුණු කොටස් මොනවද? පැහැදිලි නැති කොටස් මොනවද? ඒවා හරි වැදගත් වෙනවා. ඕනම පාඩමක සමහර 100%ක්ම ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ gaps තියෙන්න පුළුවන්. ඒකට ඒවා ගැන සිතන එක වැදගත් වෙනවා. ඊළඟට action plan කියන්නේ කොහොමද මේ gaps නැවත fill කරන්නේ? කොහොමද මේ gaps පුරවන්නේ? How will you improve? එතකොට තමන්ම පාඩම් කරලා සමාහට හොයාගන්න ඒවා වෙන්න පුළුවන්. සමාහට ලෙක්චර් එකක් අවසානයේ ඔබටම දේවල් කියවන්න අවශ්‍ය වෙනවා වෙන්න පුළුවන්. තව දේවල් ටිකක්. එහෙම නැත්නම් ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරනවා වෙන්න පුළුවන්. ඒ විදිහට ඒක හදාගන්න. දැන් මේක ඇත්තම උදව් වෙනවා ඔබට මේ පාඩම වඩාත් අර්ථවත් කරගන්න. උගන්වන සියලුම පාඩම් ඔබට වඩාත් අර්ථවත් කරන්නත් පර්සනලයිස් කරන්නත් ඔබට උදව් වෙනවා. ඉතින් මේ ටික තමයි මට ඇත්තම ඔබත් සමග කියන්න ඕන වුණේ. මේ උගන්වපු මේ පිළිවෙත් දෙක පිළිබඳ පොඩි වීඩියෝස් දෙකක් තියෙනවා. ඒ මම කියපු දේවල් මම නැවත සාරාංශගත කිරීමක් හැටියට අපි මේ වීඩියෝස් දෙකක් බලලා එතනින් මගේ දේශනය අවසන් කරනවා. ඒක පොඩි විනාඩි කිහිපයක වීඩියෝස් දෙකක්. මට ඒ සඳහා අවසර දෙන්න. sorry. මේකේ අවසානයේ දැන් පොඩි මේකේ දැන් පොඩි මේක අවසානයේ ඔබ පොඩි මේ රිෆ්ලෙක්ෂන් එක පිළිබඳ පොඩි නෝට් එකක් හදා ගන්න ඕන. ඒ නෝට් එකේට උදව් වෙන මේ ගයිඩ් එකක් තමයි මේ දීලා තියෙන්නේ. මේ විදිහටම යන්න ඕන නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට description එකට දැන් ඒ ඔබ හදන නෝට් එකේ 20%ක් විතර වෙන් කරන්න description එක, feelings වලට 10%ක් 20ක් අතර, evaluation වලට 20ක්, analysis වලට තමයි වැඩිපුරම දීලා තියෙන්නේ 30ක්, conclusion ඒ වගේම දීලා තියෙන action plan. දැන් මේ පැත්තෙන් දීලා තියෙනවා දැන් වචන 1000කින් ඔබ මේක රිෆ්ලෙක්ට් කරනවා නම් වචන කොච්චරක් බෙදෙන්න ඕනද? මේ දාලා අදහසක් තියෙන්නේ මේ අංශ 6ම පිළිබඳව. අපි මේ පොඩි වීඩියෝ එකක් බලමු මේ සම්බන්ධව තියෙන. මගේ ස්ක්‍රීන් එක පේනවද දැන්? පේනවා සර්. පේනවා. හොඳයි. සවුන්ඩ් එකත් ඇහෙනවද කියන්න පොඩ්ඩක්?
ඇහෙනවා පැහැදිලි. හරිනේ. හොඳයි. අපි එනම් බලමු. මේ පළවෙනි එක මයින්ඩ් මැපින් ගැන පොඩි වීඩියෝ එකක් විනාඩි 3ක 3මාරක විතර වීඩියෝ එකක්. Hello and welcome to Teachings and Education Mind Mapping. Give students the opportunity to visually create and connect large and small ideas. Let's first answer the question of why we should use mind maps. When it comes to mind mapping, information is very well organized and memorable. Information is classified using single words and circles rather than reading large paragraphs of information. When students create their own mind maps, those mind maps are unique to the individual student. Students create the maps just like they would create a work of art. The brain recognizes the content as both visual and verbal, and the maps are created using the brain's natural way of thinking. Mind maps are presenting material in a way that is logical to the student. Now, let's discuss how teachers and students can mind map. The first thing you should do is identify the main topic of study. Maybe the student is in a chemistry classroom, but the main topic of study for the day is the periodic table. The next thing you do is center and circle the map with your main topic of study. So just like this, write the words periodic table and place a circle around it. Then branch off other important ideas from the main idea. So here is the main topic, and you can then draw lines to other important ideas. For example, organization is one. Another subtopic of the periodic table is electron affinity. You can also add atomic radius and metallic properties. Lastly, you want to support the important ideas with the most important information. So for example, the organization of the table can be broken down into groups or families, which are actually columns going up and down, and you can even add a drawing of a family to help you remember. The table is also broken down into periods, which are horizontal rows, so draw them as visuals. Spice up your map by adding even more drawings whenever possible. Now, if you want your students to mind map, you must first model the way for them on how to mind map. Take a few minutes during class time and do a lesson on the whiteboard for your students on how to mind map. Every once in a while, do a mind map of a particular topic during your instruction. Before we finish up, here are just a few tips for you and your students. Mind maps are a form of note-taking. However, they can quickly run out of space, so have students plan accordingly. Also, let your students be creative when mind mapping. It should be fun. Also, whenever questions pop into their heads, allow them to write them down as well. All ideas are welcomed and accepted. Right now, I just want to say thank you for your time and subscribe to this channel. අපි දෙවෙනි එකත් බලමු. මේක මම එකත් විනාඩි 6ක විතර එකක්. बोला मैं यानी देखो माँ बता रहे बैठा तो वो भी क्या है मैं देखते हैं क्या हुआ මගේ ස්ලයිඩ් එක පේනවාද? පේනවා. Your skill set.
It can be a Good grammar and spelling are important, but if you want to write essays that inspire. Hello and welcome to today's lesson where we're looking at Gibbs' reflective cycle. Your experiences have shaped who you are, but to grow as a person, experience alone isn't enough. You need to learn from those experiences to get better at your job. And this is where Gibbs' reflective cycle comes in. It's a simple 6-step process to help you reflect on your experiences in the workplace. You'll learn what went well as what could have gone better, and put together an action plan to address your weaknesses. As you can see, the model is circular, starting with description, and this circular nature lends itself to learning from experiences over time, so you can get better and better at something. Now, the first 3 steps of the model focus on what happened during the experience you're analysing, and the second 3 steps focus on how you can improve your experience for future similar situations. Now, you can obviously use the model to evaluate your performance in the workplace, but it's also a great tool to use if you're coaching a subordinate or colleague to improve their skill in a particular area. Good grammar and spelling are important, but if you want to write essays that inspire. So let's take a look at the 6 steps in a little bit more detail. So the first step is description, and in this step, you simply describe what happened. Be as factual as you can. So don't draw any conclusions yet. You'll do that later. So all you're trying to do is set the scene and provide some context so that you get a better understanding of the experience. So some questions that can help you here are: ask yourself what happened, when and where did it happen, why were you there, what did you do, how did people react, what happened at the end. The second stage is feelings. So in this step, you describe the feelings you felt during the experience. You shouldn't try to judge or evaluate your feelings, just simply state what they were. So again, some questions include things like: how did you feel before, during and after the experience? What do you think others felt during the experience? How do you feel thinking about the experience now? And how do you think others feel about the experience now? The third step, or the third stage, is evaluation. And in this step, we objectively evaluate the experience. So here we're trying to determine what went well and what didn't go so well. And it's really essential to be honest as possible to get the most out of this process. So some questions again that can help you: what went well, what didn't go so well? Was the situation resolved afterwards? If not, why not? What positive or negative thing did you contribute? And what positive or negative thing did others contribute? Next, we move on to step 4, analysis. And in this step, you describe what you think might have helped the situation. So the aim is to explore the options that might be available to you if you encountered a similar situation again. Now, this step is an excellent opportunity to conduct some research, looking at, say, academic models or tools that might have helped you. So, for example, if you were doing a presentation and it didn't go so well, then a tool such as Monroe's Motivated Sequence might have helped you put together a better presentation. Step 5 is conclusion. So now you've analysed the different options available to you, it's time in this step to focus and to draw some conclusions. So using the information you've collected in your analysis, ask yourself what skills, tools could help you do better next time. Can you use these skills right now, or is it something you need to develop? What will you do differently next time? If there were negative outcomes last time, how can you avoid these happening again? And what else could you do to make this a more positive experience for everybody involved? And finally, the final step is number 6, create an action plan. And here you're trying to plan based on your conclusions, how you'll position yourself so that you can better handle similar situations next time.
And it's crucial you commit and take action on your plan so that real change occurs. So if you're coaching someone else through the reflective cycle, then this step is about agreeing on a date to speak again and review progress on the plan. So let's take a look at the advantages and disadvantages of this reflective cycle. So there's several advantages, including the model is easy to understand and it's pretty easy to use. It allows you to learn over time based on your experiences through practice. And over time, it gives you a more balanced and accurate judgment. There are some criticisms of the model, including it's a reactive rather than proactive approach to improving your skill set. It can be a superficial reflection as there is no real critical thinking involved, nor is there any sense of looking at the situation from a different perspective. And it can be difficult for many people to open up and discuss their feelings during the feelings step. So let's take a look at a really simple example. And in this example, imagine you gave a presentation to your senior leadership team and it hasn't gone so well. So retrospectively, using the model, your analysis might look something like you see here in this table. So last Monday, I was giving a presentation to the board. The purpose of the presentation was to provide an update on my department's progress in the previous quarter. I only got to slide 3 before the whole thing fell apart. The finance director asked me a question on the figures and I got flustered. He already didn't agree with the direction of my presentation. A big debate ensued and I didn't even complete my presentation. So next, leadership team, I felt panicked when asked the numbers question. I felt like an idiot when my time was up and I hadn't made it past the introduction of the presentation. So next we do the evaluation. Well, on the positive side, I've heard from my boss that this kind of thing happens all the time in those meetings. Afterwards, I just felt sad though, that I'd messed up and a little bit mad with the finance director for interrupting me. In terms of analysis, then on reflection, I probably should have sent a copy to the presentation to each member of the leadership team in advance. I also should have followed up with each of them in person to check they didn't take issue with what I was about to present. This would have also helped to calm my pre-presentation nerves, as I would know I'd have experience of going through it with everyone. In conclusion, I realize that these things happen and it's not the end of the world to have a presentation go wrong like this. The good news is that I can see a way to go forward which has a good chance of a better outcome next time. So what are we going to do to make things go better next time? What's our action plan? Well, 1, we're going to distribute the presentation to key stakeholders in advance. And 2, we're going to run through the plan with everyone who might have an issue with it. This will also serve as a practice run at performing the presentation to calm nerves. So in summary, Gibbs reflective cycle provides a 6-step circular process that you can use to help you learn through practice and experience. The first half of the model helps you collate what happened during a previous experience, while the second half helps you understand the improvement options available and helps you to take action so that you improve in any similar situations you encounter in the future. So that's it from me. Really hope you enjoyed this lesson and I look forward to speaking to you again soon. හරි මම හිතන්නේ මම කතා කරා ඇති දැන් ඒ අදහස මම ඉදිරිපත් කරේ ඇත්තම දැන් ඔය විශේෂයෙන් උපදේශනවලදී අර ප්‍රැක්ටිස් කරන්න අවස්ථාව ලැබෙයි මම දැන් ඉස්සරහට ෆිසිකලි අපි එකතු වුණාම රෝල් ප්ලේස් වගේ දේවල් ඒවා වලදීත් මේ රිෆ්ලෙක්ටිව් ග්‍රිඩ් එක පාවිච්චි කරන්න පුළුවන් අපි කරපු ඉදිරිපත් කිරීම කොයි විදිහට දුන්නේ රෝල් ප්ලේ එකේ මොනවද තිබුණු පොසිටිව් දේවල් මොනවද තිබුණු නෙගටිව් දේවල් Tamanටම ඉවැලුවේට් කරගන්න
මේක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබ උපදේශනයේ නියැලෙනකොට ඒ සහතිකය ලැබුවයින් පස්සේ හැම patient කෙනෙක්ගෙම පස්සෙත් නැත්නම් හැම client කෙනෙක්ගෙම පස්සෙත් ඔබට ඔබ කරපු දේ පිළිබඳව නැවත හිතා බලලා ඒ හරහාම ඔබට ඉගෙන ගන්න අවස්ථාව මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි මම එතනින් නවත්තනවා. බොහොමත්ම ස්තුතියි සමන් දුන්නාට. බොහොම ස්තුතියි. श्रीमद जोन कोतरावला आरक्षक विश्वविद्यालय सैनिक विद्या अध्ययनांशे अंशाधिपति ज्येष्ठ कथिकाचार्य मनोवैद्य विशेषज्ञ निर्गुणानंद මැතිතුමාට මානව සම්පත් අභිවර්ධන ආයතනය වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මීළඟට ස්තුති කතාව සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා නැවතත් මානව සම්පත් අභිවර්ධන ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක ज्येष्ठ කතිකාචාර්ය ආචාර්ය සාගර චන්ද්‍රසේකර මැතිතුමාට. බොහොම ස්තුතියි අංජලි. අපි හැම සුබ කටයුත්තක්ම අවසන් කිරීම සනිටුවන් කරනවා. නමුත් ඔබ දන්නවා අද අපි මේ සමාරම්භක උත්සවය ආරම්භ කිරීම සහ අවසන් කිරීම තුල තියෙන්නේ ඊළඟ අපේ වැඩසටහන ආරම්භ කිරීම. මේ දක්වා මේ වැඩසටහන සම්බන්ධයෙන් අපිට විවිධාකාරයෙන් සහයෝගය දක්වමින් මේ පාඨමාලාවන් මේ මට්ටමට දියුණු කර ගැනීම සඳහා විවිධාකාරයෙන් උදව් උපකාර සහ සහයෝගයන් දක්වන පිරිසක් සිටිනවා. ඒ අතර අද දින අප මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂකතුමන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී කරුණාරත්න මැතිතුමන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරා. විශේෂයෙන් එතුමා ආර්ථික විද්‍යාඥයෙක් හැටියට. නමුත් අනිත් පැත්තෙන් එතුමා ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. එමත් නැත්නම් විවිධ ආයතන පරිපාලනය කරමින් එහි සේවකයන් සමග ගනුදෙනු කරමින් මම හිතන්නේ එතුමා එම වචන වලින් සඳහන් නොකරට මේ මනෝවිද්‍යාවේ තිබෙන යම් යම් සංකල්ප භාවිතා කිරීමක් සිදු කරනවා කියන එක මට හිතෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා psychological capital වගේ ඉදිරියේදී ඔබ ඉගෙන ගනිවි අපිට කොච්චර වැදගත් වෙනවද මේ මනෝවිද්‍යාත්මක නැත්නම් චිත්තවේගී ධනය කියන එක මිනිසුන් සමග හැසිරවීමේදී ළඟට අපි කියනවා behavioral management. මිනිසුන්ගේ හැසිරීම තීරුම් අරගෙන ඒ මත පදනම් වෙලා කොහොමද අපි පරිපාලනය සිද්ධ කරන්න කියන එක. එතුමාට බොහොම පුළුල් අවබෝධයක් දීර්ඝ කාලයක් පරිපාලන කටයුතු කිරීම සහ ඊළඟට අධ්‍යාපන කටයුතු වල නියැලීමෙන් ලැබී තිබෙනවා. ඉතින් මම හිතනවා එතුමා දක්වන මඟ පෙන්වීම මේ පාඨමාලාව සාර්ථක කර ගැනීම සඳහා මම මේ අවස්ථාවේදී බෙහෙවින් අගය කරනවා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දින සහභාගී වීම සහ මේ කාලය පුරාවටම අපගේ මේ පාඨමාලාව සාර්ථක කර ගැනීම සඳහා සිදු කරන ලබන මඟ පෙන්වීම සහ අනිකුත් සියලුම සහයෝගයන් සඳහා. ඒ වගේම විශේෂයෙන් අද ආරාධිත දේශනය සිද්ධ කරන ලද කොතලාවල ආරක්ෂක ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝවෛද්‍ය නිල් ෆර්නැන්ඩෝ මැතිතුමන් සඳහන් කරන්නට ඕන මේ පාඨමාලාවේ ආරම්භයේ සිටම මෙතුමා අපිට සහයෝගය දක්වනවා. විශේෂයෙන් දේශකවරයෙකු හැටියට සහ විවිධ අවස්ථාවලදී මේ වැඩසටහන් වලදී පුහුණු සැසිවලදී සහභාගී වෙනවා. ඔබ දන්නවාද ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ මනෝවෛද්‍යවරයෙක් හැටියට සේවාව කරලා මොකද අපි පිළිගන්න දෙයක් තමයි අපේ අර learning by doing කියන එක. ඒ කියන්නේ අපි මෙතුමන්ලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම තුළ ඉගෙනගත්ත බොහෝ දේවල් තියෙනවා මේ කාල පරාසය තුළ. මම හිතනවා එයින් අඩුම ගානේ විදක් ඔබට ලැබේවි ඉදිරියේදී. ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. සහ අර මම මුලින් කිව්වා වගේ ඔබ අතේ තිබෙන්නේ ඒක කොයි විදිහටද ඇක්ටිව් ආකාරයෙන් නැත්තම් කොහොම ප්‍රායෝගිකව මේ පාඨමාලාවන් වල නියැලිලා ඔබ ලබා ගන්නේ කොහොමද කියන එක. මම මනෝවෛද්‍යතුමන් ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපගේ වැඩසටහන් සහ මේ පාඨමාලාව සඳහා
විවිධාකාරයෙන් සහයෝගය දැක්වීම සහ මේ මට්ටමට මේ පාඨමාලාවන් දියුණු කිරීම සඳහා ඔබතුමාගෙන් ලැබුණු සහයෝගය සම්බන්ධ. ඒ වගේම විශේෂිත ආරාධිත දේශනයක් සිදු කරන්නට යෙදුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥාංශයේ ප්‍රණීත් අබේ මහාචාර්ය ප්‍රණීත් අබේ සුන්දර මැතිතුමන්ටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මෙතුමත් ආරම්භයේ සිටම අපේ පාඨමාලාවන් වල ඉගැන්වීම් කටයුතු වල නියැලෙමින් සහ විවිධ වැඩසටහන් වලට සහභාගී වෙමින් විවිධ ආකාරයෙන් අපිට සහයෝගය දක්වනු ලබනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ගේ සහයෝගය ඉදිරියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමනි ඔබතුමන්ටත් මේ දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන්. ඒ වගේම නන්නාකාරයෙන් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කරන අපේ කතිකාචාර්ය මහත්මී පරිපාලන නිලධාරීන් ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම ඔබ දන්නවා ඔබ මේ පාඨමාලාවට පැමිණෙන්නේ නැත්නම් අපිට මෙවන් වූ වැඩසටහනක් සිදු කරන්නට අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා මම ඔබ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා සහභාගී වීම සහ අප ආයතනය ඔබගේ අධ්‍යයන කටයුතු සඳහා තෝරා ගැනීම පිළිබඳව. ඒ වගේම කර්ම කීපයක් සඳහන් කරන්නට ඕන මේ අවසන් කිරීමට ප්‍රථමයෙන් විශේෂයෙන් අද විශේෂ දේශනයක් ලෑස්ති කරලා තියෙනවා එකට ඒ Zoom තාක්ෂණය ඔස්සේ ඔබට ඒ සඳහා මේ අප අද දින සම්බන්ධ වූ මේ Zoom link එක හරහාම ඔබට සහභාගී වීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව කණ්ඩායම් දෙකක් හැටියට ඒ කියන්නේ සෙනසුරාදා සහ ඉරිදා කණ්ඩායම් හැටියට සඳහා දැනට ඔබ දැනුවත් වෙලා සිටිනවා මම හිතන්නේ. WhatsApp group දෙකක් අපි දැනට සකස් කරලා තියෙනවා. ඔබ ඒකට සහභාගී වෙලා ඇති. සහභාගී වෙලා නැත්නම් තමන්ගේම තෝරා ගැනීම අනුව ඒ අදාළ කණ්ඩායමට සහභාගී වෙන්නට අපි ඉදිරියේදී ඊමේල් සහ WhatsApp හරහා අපි ගනුදෙනු කිරීම සිදු කරනු ලබනවා. විශේෂයෙන් මම හිතන්නේ අපි මේ අවුරුද්ද පුරාවට අර අපේ නිල්ස සඳහන් කරා වගේ මාටින් සෙලින්මාන්ගේ ඒ කියන්නේ පොසිටිව් සයිකොලොජි කන්සෙප්ට් මත පිහිටගෙන බොහොම සතුටින් අපේ සුබවාදී විදිහට මේ පාඨමාලාවල් සහ එහින් ඉගෙන ගන්න දේවල් දැකලා අපේ ජීවිතය වෙනස් කර ගැනීමේ අදිෂ්ඨානය සහ ඒ වගේම සමාජයට කිසියම් වූ යහපත් වෙනස් කිරීමක් සිදු කිරීමේ අරමුණෙන් අපි අද මෙම පාඨමාලාව ආරම්භ කරමු. වසරක් අවසානයේදී අපි නැවත හැරිලා බලමු. ඒ බැලීමේදී ඔබට පැහැදිලිව පේනවා නම් කිසියම් වූ වෙනසක් ඔබේ ජීවිතයේ ඔබ අසුරු කරන සමීපතමයන් තුළ සිදු වුණයි කියලා ඒක තමයි අපි අත්තටම බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි දන්නවා අපි තුළ වෙනසක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඒක ධනාත්මක වෙනසක් නම් ධනාත්මක ආකාරයෙන් අපි ආශ්‍රය කරන අනෙකුත් අයට බලපෑම් කරනවා. ඒ වගේම තමයි නෙගටිව් නැත්නම් ඍණාත්මක බලපෑමක් නම් එයත් ඒ ආකාරයෙන්ම බලපානවා. ඒ නිසා අපි බලමු ඉදිරියට ඉගෙන ගැනීමේදී ගොඩාක් සංකල්ප සාකච්ඡා කරાવી. ඒ තුල ඔබ ඉගෙන ගනීවි. ඒකෙන් ඔබේ ජීවිතය සහ සමාජ ජීවිතය වෙනස් වේවි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම වැඩි කාල වේලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත එකට හම්බ වීමට අවශ්‍ය නිසා එකට කිසියම් ප්‍රශ්න තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. එකට ඔබ සම්බන්ධ වෙන්න මම සම්බන්ධ වෙනවා. එතකොට අපිට සාකච්ඡා කරන්නට ඒ අවස්ථාවේදී තියෙනවා යම් ප්‍රශ්න තියෙනවා නම් මොකද මම දැක්කා මම හිතන්නේ chat එකේ යම් ප්‍රශ්න අහලා තියෙනවා. අනිවාර්යයෙන් මොකද මෙතන ඉන්නේ වැඩිහිටි සිසුන් ඉන්නේ අපිට බොහෝ දේවල් ඒකයි මම කිව්වේ දැන් ධනාත්මක ආකාරයෙන් සිතනවා නම් අපි හැම දෙයකටම විසඳුම් තියෙනවා අපිට සාකච්ඡා කරලා ඒ සියලු දේවල් විසඳගෙන බොහොම ධනාත්මක ආකාරයෙන් මේ පාඨමාලාව අවසන් කරන්නට පුළුවන්. මම ඔබ සියලු දෙනාටම සහභාගී වූ සියලු දෙනාටමත් විශේෂයෙන් අංජලි අපේ ගිය අවුරුද්දේ ශිෂ්‍යයෙක් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බොහොම කෙටි දැනුම් දීමකින් මේ කටයුතු කිරීම සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් බොහොමත් ස්තුතියි ඔබ සියලු දෙනාටම.
ස්තුතියි සාගර සර්. ඔබට නැවතත් මතක් කරනවා මේ එවපු ලින්ක් එකෙන්ම දවල් 1ට ඔබේ දේශනය සඳහා සම්බන්ධ වෙන්න. ඔබ සියලු දෙනාම ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන මනෝවිද්‍යා උපදේශන පාඨමාලාවට ඇතුළත් වෙලා ඉන්න වාසනාවන්ත විද්‍යාර්ථීන්. ඉතින් ඔබ හැම කෙනෙකුටම අනාගතයේ සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් IHR එකත් එක්ක මානව සම්පත් අභිවර්ධන ආයතනයත් එක්ක හොඳ ගමනක් යන්න ඔබ හැම කෙනෙකුටම සුබ අනාගතයක්.